තෙරුවන් සරණයි හැමදෙනාටම. අපේ සුපුරුදු දහම් හමුවයි අදත් අප මේ පවත්වන්න සූදානම් වෙ සිටින්නේ. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි මේ දහම් හමුවට එකතු වන්නේ අද 2021 වර්ෂයේ මාර්තු මාසයේ 15 වෙනිදා සඳුදා දවසක් ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට ඒ වගේම ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ අපි මේ විදියට මුණ ගැහිලා එකතු වෙලා අපි වටිනා දහම් හමුවක් පවත්වගෙන යනවා. මූලික අරමුණ අපි හැමදෙනාගේම ධර්ම අවබෝධය වැඩි දියුණු කර ගැනීම. ඒ වගේම මේ තථාගත දහම උතුම් ශ්‍රී සද්ධර්මය තවත් පුළුවන් තරමින් සෙසු අයට බෙදා හදා දීම. මේ වගේ උතුම් අරමුණකින් අපි මේ දහම් හමුව පවත්වනු ලබන්නේ. වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් දහම් හමුවට එකතු වී සිටිනවා. අපි කල්යාණ මිත්‍රත්වයෙන් හැමදෙනාම පිළිගන්නවා. ඊටාම ගෞරවයෙන් දහම් හමුව අපි ආරම්භ කරමු. වෙනද වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් අපිටත් නිවීම සැනසීම පිණිස මේ උතුම් දහම දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තිරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපි බුද්ධ දේශනා පදනම් කරගෙන දහම් හමුවක් කාලයක් තිස්සේ අපි පවත්වාගෙන යනු ලබනවා. මේ දිනවල අපි මාතෘකාව තියාගෙන තියෙන්නේ යථා භූත ඥාන දර්ශන. සිංහලෙන් අපි ඒක ඇති තතු දැකීම කියලා අපි පරිවර්තනය කරගෙන තිබෙනවා. ඉතින් අපි අපේ මාතෘකාව පිළිබඳ කිසියම් අදහසක් හැමදාම ඉදිරියට අරගෙන මේ මාතෘකාවට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා බුද්ධ දේශනාත් අපි කිට්ටු කරගන්නවා. මූලික කාලය අපි මේ විදිහට මේ සඳහා ගත කරලා අනතුරුව ධම් සභාවේ සිටින කල්යාණ මිත්‍රයන්ට අපි අවස්ථාව ඉඩ අවකාශයේ සලසනවා. දහම් ගැටළු අදහස් අත්දැකීම් ආදී දේවල් ඉදිරිපත් කිරීම සඳහා පළමුවෙන් අපේ මේ මාතෘකාව ගැන නැවත සිහි කැඳවා ගැනීමක් කරගමු. යථා භූතං ඥාන දස්සන සුවිසුද්ධං අහෝසි කියලා බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව කරන ලද ප්‍රකාශනයක්. මේ අදහස මේ කාරණේ යථා භූතං ඇති තතු ඇත්ත తත්වයේ පවතින ස්වභාවය පිළිබඳව ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි. ඥානය දර්ශනේ නැත්තම් ඥාණයෙන් දැක ගැනීම ප්‍රඥාවෙන් දැකීම තමා තුල සිදු වුණා. ඒක පිරිසිදු වීමක් හැටියට සුවිසුද්ධං හැටියට උන්වහන්සේ හඳුන්වන්නේ. මොකද අර යමක් පිළිබඳව ඇති අවිද්‍යාව, අනවබෝධය, නොදැනුවත්කම, මෝහය, මුලාව මේක එක්තරා අපිරිසිදු බවක්. දැක්මේ අපිරිසිදු බවක්. ඒ දැක්මේ අපිරිසිදු බව ගෙවි ගිය බව මේකෙන් සඳහන් කරන්නේ. ගෙවි ගිය ආකාරය තමයි දක්වන්නේ. සුවිසුද්ධං හෝසි ඥාන දස්සන. අවබෝධයේ පැටහීම දැක්ම පිරිසිදු වුණා, නිවැරදි වුණා, යථා ස්වභාවයටපත් වුණා කියන එකයි මෙහි අදහස. එතකොට අපිත් මේ උත්සාහ කරන්නේ මේ ඥාන දර්ශනය සවිසුද්ධ කරගන්න තමයි. කුමක් පිළිබඳවද? යථා භූතය.
ඇති තත්ත්වය ඇත්ත තත්ත්වයේ පිළිබඳව. එතකොට ඇත්ත තත්ත්වේ නම් කුමක්ද? ඇති දේ, පවතින දේ කුමක්ද? නාම සහ රූප ගැඹුරින් කිව්වොත්. තවත් විදියකින් කිව්වොත් ආයතන. තවත් විදියකින් කිව්වොත් ස්කන්ධ. ගැඹුරින් ඔහොමයි අපි පවතින දේ හඳුන්වන්නේ. ගැඹුරින්ම කිව්වොත් නාමංච රූපංච. නාම සහ රූප. ඒවා අපි දන්නවා දැන් රූප කියන්නේ චත්තාරෝ මහා භූත, සතර මහා භූත. පඨවි ආපෝ ආයෝ තේජෝ වශයෙන් අපිට පසින්දුරන්ට ගෝචර වෙන ආකාරයක් තිබෙනවා. ස්වરૂපයක් තිබෙනවා. මේවා ගෝචර වෙන ආකාරය. ඒ භෞතික දේවල් පසින්දුරන්ට ගෝචර වෙන ආකාරය තමයි ආකාර හතරකින් දැක්වේ චත්තාරෝ මහා භූතා කියලා. සතර මහා භූත. ඉතින් ඒවා එකට ගොනු වෙලා විවිධාකාරයේ උපාදාය රූප සකස් වෙනවා. ඊට පස්සේ මේ රූප ඇතැම් රූපවල නාම ධර්ම හට ගන්නවා. නාම කිව්වම වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා. අපි ඒව හඳුන්වන්නේ නාම බීජ කියලා. නාමවල බීජ අවස්ථාව. එතකොට බීජයක ස්වરૂපය තමයි. එහි අත්‍යවශ්‍ය ගුණාංග ටික අන්තර්ගතයි. ඒ උපරිමේ දක්වා වර්ධනය වෙන්න අවශ්‍ය කරන සියලු ගුණාංග අන්තර්ගතයි. නමුත් නිෂ්ක්‍රීයයි, අක්‍රීයයි. ඊට අවශ්‍ය කරන හේතු ප්‍රත්‍ය ලැබුණොත් බීජය පැලවෙනවා කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ. ඒක රෝපණය වෙනවා, පැලවෙනවා. රූහති පාලි භාෂාවෙන් කියන්නේ. ඒක වැඩෙනවා. එතකොට නාම බීජත් එහෙමයි. වේදනා කිව්වම විඳීමේ මූලික හැකියාව තියෙනවා. මූලික හැකියාව තියෙනවා. නමුත් විඳිනවා නෙමෙයි. විඳින්න නම් ඇහක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනක් ඕන. මොකද විඳින තත්වයට එනකොට ඒකට එහෙම ආධාරයක් නැතුව විඳින්න බෑ. ඒක නිසා මේ වින්දනය වේදනාව හඳුන්වන්නේ සයාකාරයකින් චක්කු සම්පස්සජා වේදනා. චක්කුවේ උදව්වක් නැතුව විඳින්න බෑ. විඳීමක් සිද්ධ වෙන්නේ ඇහි ආධාරයක් නැතුව. සෝත සම්පස්සජා කනත් සෝත සම්පස්සයක් නැතුව විඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. විඳින්න බෑ. විඳින්නේ මොකද්ද? විඳින්න දෙයක් නැහැ. විඳීමේ හැකියාව තියෙනවා වේදනා. නාම ධර්මයේ තියෙනවා. නාම බීජයේ තියෙනවා. නමුත් විඳින්න දෙයක් නැහැ. විඳීමට අවශ්‍ය ආධාරකේ නැහැ. එහෙනම් එතන විඳීමක් නැහැ. නමුත් වේදනා බීජයේ තියෙනවා. ওই විදිහට වේදනා සංඥා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් රූප තියෙන්න ඕන සංඥා කරගන්න. ඒක නිසා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටප්ප සංඥා, ධම්ම සංඥා සංජානනය කරගන්නට, අඳුන ගන්නට යමක් තියෙනවා. එතකොටයි ඒක අඳුනගන්නේ. ඉතින් රූපය ඇහැට හමු වුණාම රූප සංඥා, රූපය අඳුනගන්න. ඊට පස්සේ ඒක විඳිනවා. සංඥා වේදනා, වේදනා සංඥා. ඊළඟට චේතනා බීජේ තියෙනවා. අර රූප ධර්ම ටික ඇසුරු කරගෙන ඒක හට ගන්න. චේතනා හිතන්න පුළුවන්කම තියෙනවා. නමුත් හිතන්න දෙයක් ඕනනේ. ඉතින් අන්න වේදනා සංඥා දෙක සිද්ධ වෙනකොට ඒ ඔස්සේ හිතන්න පුළුවන්. හිතන්න යමක් ලැබෙනකන් හිතන්නේ නැහැ. දැන් අපි උනත් බලන්න යමක් හිතන්න දෙයක් ලැබෙනකන් හිතන්නේ නැහැ. හිතීමේ හැකියාව තියෙන ඕනම වෙලාවක හිතන්න පුළුවන්. නමුත් හිතන්න දෙයක් ලැබෙන්න ඕනේ. එතකොටයි චේතනාකරණය සිද්ධ වෙන්නේ. නමුත් අර බීජේ තියෙන හැමතිස්සෙම බීජය වගේ එක මූල අවස්ථාව කියලා අපි ඒකට කියන්න පුළුවන්. මූලික අවස්ථාව. පස්ස මානසිකාර දෙකත් ඒත් ඒ විදිහමයි. පස්ස අරමුණු සිත් වැදීමේ හැකියාව. අරමුණු සිතට ඇතුල් වීමටයි පස්ස කියන්නේ. ඒ හැකියාව තියෙනවා. නම් ඒ සඳහා අරමුණක් ලැබෙනවා. චක්කුවට රූපයක් හමුනොත් තමයි චක්කු සම්පස්ස වෙන්නේ. සෝත සම්පස්ස. කනට ශබ්දයක් ආවොත් විතරයි. නැත්තම් පස්ස වෙන්නේ නැහැ. පස්ස වෙන්න දෙයක් නැහැනේ. නමුත් පස්ස වීමේ හැකියාව තියෙනවා. පස්ස. එහෙමයි. මානසිකාරත් මෙනෙහි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙනෙහි කරන්න දෙයක් ඕන. දෙයක් නැතුව මෙනෙහි කරන්න බෑ. ඒකයි.
ඔය විදිහට නාම රූප තමයි මේ හැම දෙයකම අපි ගැඹුරින් කිව්වොත් මේ පවතින දේ, ඇති දේ, ඇත්ත తত্ত্বය, යථා භූතය, ඇති තතු කියලා කියන්නේ මේ නාමංච රූපංච. නාම රූප. ඊට නාම රූප එකට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එකට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. නාම රූපය කියලා එතකොට අපි තනි වචනෙන් හඳුන්වනවා. නාමංච රූපංච කියලා බුදු පියාණන් වහන්සේ ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති නාම රූපං කියලා තුන්වෙනියට කියන්නේ ඒකයි. නාම රූපයක් බවට පත් වෙනවා ඒක. ඒකට මිශ්‍රව ක්‍රියාත්මක වෙනවා. ඉතින් නාම රූප එකට ක්‍රියාත්මක වෙන අවස්ථාව හඳුන්වන්නේ ආයතන කියලා. ආයතනත් ඉතින් සය ආකාරයකින් දක්වනවා. චක්ඛායතන, සෝතායතන, ගාහනායතන, જીවහායතන, කායායතන, මනායතන කියලා. එතකොට එතන නාම රූප එකට ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ නාම රූප ක්‍රියාත්මක වෙනකොට ස්කන්ධ හැටියට හඳුන්වනවා. කන්ද ඇති වෙන, ස්කන්ධ ඇති වෙන, ගොඩ ගැහෙන ගතියක්, රාශීභූත වෙන ගතියක්, රැස් වෙන ගතියක්, එකතු වෙන ස්වභාවය. කන්ද, රූපක්ඛන්ධ, වේදනාක්ඛන්ධ, සංඥාක්ඛන්ධ, සංකාරක්ඛන්ධ, විඥානක්ඛන්ධ වශයෙන් ඒක ස්වභාවිකයි. ඔය දේවල් ටික කන්ද දක්වා ඔය දේවල් ස්වභාවිකයි. ඕවා ඇත්ත තත්ත්ව, ඇති තතු. යථා භූත පවතින දේවල්. අපිට ඕවා පසින්දුරන්ගෙන් සහ මනසින් ගෝචර කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. යථා භූතං. භූතං පවතින දේ. ඒකේ ඇති තතු, ඇත්ත తত্ত্বය, යථා ස්වභාවය ඥාණයට දර්ශනය කර ගැනීමයි අපි මේ කරන්නේ. ඉතින් මෙතෙන්දි මම තව පොඩි කාරණයක් මතක් කරන්න ඕන. මේ පංචස්කන්ධ දක්වා මේ නාම රූප වල ස්වභාවය හේතුඵල ධර්මානුකූලව ස්වභාවිකව සිද්ධ වෙනවා. උතනින් එහාට පංච උපාදානස්කන්ධ කියලා දෙයක් සකස් වෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙන්නේ අවිද්‍යාව සම්බන්ධ වුණොත් විතරයි. නැත්තම් හේතුඵල ධර්මානුකූලව ඔය ඇති වුණු පංචස්කන්ධ පැවතිලා නැති වෙලා යනවා. පංචස්කන්ධ ඇති වෙන්න හේතු යෙදුනම හට ගන්න. හේතු ඇතිතාක් පවතින. හේතු නැති වුණාම නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඒක තමයි தත්ත්වය. ඔය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේ පිළිබඳ යථාභූත ඥාන දර්ශනයේ ඇතිතතු නොදැකීම නිසා සමහර විට මේ නාම රූප වලට, මේ සලආයතන වලට, මේ ස්කන්ධ වලට ඇලෙන්න ඉඩ තියෙනවා. ගැටෙන්න ඉඩ තියෙනවා. මුලා වෙන්න ඉඩ තියෙනවා. මේ ඇලීම, ගැටීම, මුලාව තමයි තණ්හා කියන්නේ. තණ්හාවේම වර්ධනීය තත්වයක් තමයි උපාදාන කියන්නේ. උපාදාන වී ඇතිනම් එවිට අප හඳුන්වනවා උපාදානස්කන්ධ කියලා. කන්ද කියන වචනයට තවත් විශේෂණ පදයක් එකතු වෙනවා. ඒක හුදෙක් විශේෂණ පදයක් භාෂාවෙන් එකතු වුණාට මනෝමූලිකව එකතු වෙන්නේ හැඟීම්බර තත්ත්වයක්, ඉමෝෂනල් ගතියක් එකතු වෙන්නේ. ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය. ඒ තුනේ එකතුවටයි තණ්හා කියන්නේ. අපි දන්නවා ඒක ඇති වෙන්නේ වේදනා පච්චය තණ්හා, විඳීම නිසා බැඳීම. ඉතින් ඒ බැඳීම ටිකක් වඩා වර්ධනය වීම තමයි උපාදාන කියන්නේ. ඒකයි තණ්හා පච්චය උපාදානං කියන්නේ. දැඩිව ග්‍රහණය කිරීම මනසින්. ඉතින් එහෙම ග්‍රහණය කරගෙන තිබේ නම් ඒ මානසික තත්වයේ තියෙනවා නම් හඳුන්වනවා පංච උපාදානස්කන්ධා කියලා. එහෙම නැත්තම් තියෙන්නේ පංචස්කන්ධ. ස්වභාවික දේ නම් පංචස්කන්ධ. පංචස්කන්ධ පවතිනෝ උපාදාන කරගත්තේ නැති හැම වෙලාවකම පවතින්නේ පංචස්කන්ධ. උපාදාන කරගත්තොත් විතරයි දුක. පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියනවා මිසක පංචස්කන්ධා දුක්ඛ කියන්නේ නැහැ. පංචස්කන්ධේ දුකක් හැටියට උගන්වන්නේ නැහැ නේ බුදුදහම. පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේක තණ්හාමාන දික්ටි වශයෙන් අල්ලගත්තොත්
තණ්හා මාන දිට්ඨි වශයෙන් මේට බැඳුනොත් තමයි මේ දුකක් වෙන්නේ. ඒක නිසා මෙහි යථා ස්වභාවය ඇතිතතු අවබෝධ කර ගැනීමයි අපි මේ ධර්මාවබෝධය තුලින් කරන්නේ. ඒක හුදු සාකච්ඡාමය මට්ටමින් කළාට මදි. අපි මෙහෙම සාකච්ඡා කරලා බුද්ධ දේශනා කියවල පංචස්කන්ධය කියන්නේ මේකයි. එය සකස් වෙලා තියෙන නාම රූප වලින්. නාම කියන්නේ මේවා, රූප කියන්නේ මේවා. ඒවා නාම රූප බවටපත් වෙනවා. ඒකට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට ඒවා ආයතන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආයතන ක්‍රියාත්මක වෙද්දී ස්කන්ධ ගොඩ නැගෙනවා කියලා ඒ ටික අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන තමා තුළින් ඒක දකින්න ඕන. පච්චත්තං වේදිතබ්බෝ නේ. පච්චත්තං වේදිතබ්බෝ. අපි මේ කරුණු කාරණා තේරුම් ගන්න උපකාරක ධර්මයක් හැටියට තමයි මේ සූත්‍ර ආදී දේවල් අපි කිට්ටු කරගන්නේ. නැතුව සූත්‍රයෙන් නෙවෙයි මේක අවබෝධ කරගන්නේ. සමහර ඇත්තෝ කල්පනා කරනවා මේ සූත්‍ර දන්නවා නම්, බුද්ධ දේශනා දන්නවා නම්, ඒවා කියවල මතක තියෙනවා නම්, ඒවා උපුටලා පෙන්වන්න පුළුවන් නම්, උපුටලා දක්වලා තර්ක විතර්ක කරන්න පුළුවන් නම් ධර්මාවබෝධය තියෙනවා කියලා. නෑ, එහෙම ධර්මාවබෝධය නෑ. ධර්මතාවයේ අවබෝධ වෙන්නේ පච්චත්තයෙන්. තමා තුළින් ඒක දැක්කොත් තමයි. ඒ කොටස තමයි අපි හුඟක් නොකරන්නේ. අපි මේ සූත්‍ර කියවලා, බුද්ධ දේශනා කියවලා, තවත් අයගේ දේශනා අහලා කියලා පොතපත පරිශීලනය කරලා දැන් අපිට දැනුම තියෙනවා. දහම් දැනුම තියෙනවා. ඉතින් මේවා උපුටලා අපිට තර්ක විතර්ක කරන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂයට ඇවිල්ලා නැහැ බොහෝ දෙනෙක්. ඉතින් තවදුරටත් කවුරු හරි මොනවා හරි අදහසක් කිව්වම, දේශනාවක් ඇහුවම, වෙන පොතක් පතක් කිව්වම ටිකක් ඇවිස්සෙනවා, කලබල වෙනවා. ඒකත් එහෙමද? අහවලා කිව්වේ මෙහෙමනේ. අහවල් කෙනා දේශනා කරේ මෙහෙමනේ. අහවල් පොතේ තියෙන්නේ මෙහෙමනේ. අහවල් සූත්‍රයේ තියෙන්නේ මෙහෙමනේ. ආදී වශයෙන් කිසියම් ආකාරයක උද්දච්ච ස්වභාවයකටපත් වෙනවා. උද්දච්ච ස්වභාවයකටපත් වෙනවා. එහෙම වෙන්නේ පච්චත්තේ නැති තැන. තමා තුළින් මේක දැක්කේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වේදිතබ්බෝ අවබෝධ කරගත යුත්තේ පච්චත්තං. ප්‍රත්‍යක්ෂ වශයෙන්, අත්දැකීම් වශයෙන් තමා තුළින්. ඉතින් අපි මේ සාකච්ඡා සම්මන්ත්‍රණ පොතපත, බුද්ධ දේශනා මේවා කරුණු කාරණා තේරුම් ගැනීම සඳහා පමණයි. ධර්මාවබෝධය නොවේ. අපි වරද්ද ගන්න හොඳ නෑ. මේ ත්‍රිපිටකයේ කවුරු හරි කියවලා තියෙනවා කිව්වම ඒ තැනත්තාට ධර්මාවබෝධය තියෙනවායි කිව්වොත් ඒක වැරදි. ත්‍රිපිටකය පිළිබඳව දැනුම තියෙනවා. තවත් අයගේ පොතපත කියවලා තියෙනවා. නොඑක් අයගේ දේශනා අහලා තියෙනවා. එතකොට ඒ තැනත්තා තුල තියෙන්නේ, එතකොට අප තුල තියෙන්නේ දහම් දැනුම. ධර්මාවබෝධයක් නැහැ. ඉතින් ධර්මාවබෝධය ලැබෙන්නේ තමන්ගේ අර පොතපත, අර දේශනා, අර සාකච්ඡා සම්මන්ත්‍රණ ඔක්කොම පැත්තකින් තියලා තමන්ගේ පසින්දුරන් සහ මනස කියන මේ මෙවලම් 6 විතරක් භාවිත කරමින් මේ ධර්මතා තමා තුළින් දැකීම. එතකොට දැන් නාමං රූපං දන්නවා, නාම රූපේ දන්නවා, නාම රූපේ තමා තුළින් දකින්න. සලායතන දන්නවා, සලායතන ක්‍රියාත්මක වීම තමා තුළින් දකින්න. පංචස්කන්ධ දන්නවා, පංචස්කන්ධ තමා තුළින් පංචස්කන්ධ දකින්නවා. ඒකට තමන්ගේ පංචස්කන්ධය කියන්න ඕනේ නැහැ. පංචස්කන්ධ තමා තුළින් දකින්න. අජ්ජත්තං කියලා ওই වචනේ පාවිච්චි කරන්නේ දහම්. තමා තුළින්. ආයතන ක්‍රියාත්මක වීම, සලායතන ක්‍රියාත්මක වීම තමා තුළින් දකින්න. අජ්ජත්තං සමනුපස්සති. නාම රූප ධර්ම තමා තුළින් දකින්න. අන්න දැක්කොත් අන්න ධර්මාවබෝධය. ධර්ම කියන්නේ මොනවද? නාම රූප ධර්ම. වෙන දෙයක් නැහැ. අපි ඕකට ඉස්සරහට නොයෙක් විශේෂණ පද යොදයි. ධම්ම කිව්වම බුද්ධ ධර්මයේ කියයි සමහරු. තථාගත ධර්මයේ, ස්වභාව ධර්මයේ. කොහොමින් කොයි විදියට කිව්වත් නාමංච රූපංච. ධම්ම කියන්නේ නාම රූප වල.
සහ ඒවයි ස්වභාවයන්. ඒවට ආවේනික ගති ලක්ෂණ තියෙන. ඒවත් ධර්මතා. දැන් උදාහරණ කිව්වොත් හතර මහා භූත කියන්නේ ධර්මතානේ. රූප ධර්ම. ඒ රූප ධර්ම හොඳට නිරීක්ෂණය කරනකොට පේනවා ඒවා අනිත්‍යයි කියලා. අනාත්මයි කියලා. විපරිණාමයටපත් වෙන බව පේනවා. හට ගන්න බව පේනවා හේතු ඇතුව. හට ගන්න බව පේනවා හේතු ඇතුව. පවතින බව පේනවා හේතු ඇතුව. නිවා වෙන බවත් පේනවා හේතු ඇතුව. එතකොට මේ අනිත්‍ය ස්වභාවය ඒකත් ධර්මතාවය. අනාත්ම කියන්නේ ධර්මතාවය. විපරිණාමය කියන්නේ ධර්මතාවය. ඔය විදිහට ඒවත් ධර්මතා. එතකොට මේ ධර්මතා පිළිබඳ ධර්ම ඥානය දැනුම කියන එක අපිට මේ විදිහට පොතපතෙන් දේශනාවලින් සාකච්ඡාවලින් ගත හැකියි. නමුත් ඒවා ධර්මාවබෝධය යථා භූත ඥාන දර්ශනය අප තුලින්ම අප ඇති කරගත යුතුයි. ඇයි මේ? ඇයි අපි එහෙම දෙයක් ඇති කරගන්නේ? අන්නර ධර්මයේ පිළිබඳ නැත්නම් ධර්මතා පිළිබඳ යථා භූත ඥාන දර්ශනය නැති විට තමයි මේවට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. අන්න තණ්හා අන්න උපාදාන අන්න උපාදානස්කන්ධා දුක්ඛ උපදි දුක්ඛස්ස මූලං උපදි දුක්ඛස්ස මූලං මේ උපාදාන කිරීම මමය මගේ මට ඕන හැටියට පවත්වාගත යුතුය පවත්වාගත හැකිය මේවා වෙනස් නොවේ ස්ථිරය සදාකාලිකය වෙනස් නොවිය යුතුය ඔය සකස් වෙන්නේ උපාදානය තමයි. ඉතින් එහෙම සකස් වෙනකොටම ඒවා දුක්ඛස්ස මූලං උපදී උපාදාන දුකට මුල. ඒකයි නච කිංචි ලෝකේ උපාදීයති. මේ ලෝක කිව්වේ නාම රූප ධර්ම ටිකට වෙන දෙයකට නෙමෙයි. ඉතින් නච කිංචි උපාදීයති. කිසිදු ආකාරයේ උපාදාන කර නොගැනීමකට අප යන්නේ. එවැනි කුසලතාවක් අප වර්ධනය කරගන්නේ ඒ නිසයි. ඉතින් අපිට ඒ කුසලතාව වර්ධනය කරගන්න නම් අප මේවා අප තුලින් දකින්න ඕන. අප තුලින් දැකීමටයි ධර්මාවබෝධය කියන්නේ. මේ සාකච්ඡා සම්මන්ත්‍රණ පොතපත කියවීම මේවට අපි කියන්නේ දහම් දැනුම කියලා. ඉතින් මේ දහම් දැනුම තම තමා විසින් හොඳින් මෙනෙහි කරොත් ඒ වගේම ඒ තමා තුලින් දැක්කොත් අන්න එතකොට ධර්මාවබෝධය ඇති වෙනවා. ඒකයි. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාව දහම් හමුව ධම් සභාව ධම්ම මණ්ඩපයේ අපි පවත්වන්නේ හුදෙක් ඒ සඳහා දහම් දැනුම තුලින් ධර්මාවබෝධයට යන. ඉතින් මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කරගත්තම ඇලෙන්න දෙයක් මෙතන නැහැ, ගැටෙන්න දෙයක් නැහැ, මුලා වෙන්න දෙයක් නැහැ. එවැනි අකුසලතාවක් ඇති කර ගැනීම අයෝග්‍යයි, නොසුදුසුයි, ඒ දුකට හේතුවක් වෙනවා කියන එක අපිට අවබෝධ වෙනවා. දන්නව නෙමෙයි, අවබෝධ වෙනවා. ඥානතෝ නෙමෙයි පස්සතෝ. ඥානාති නෙමෙයි පස්සති. ඥානාති පස්සති. මේ පස්සති කිව්වේ අවබෝධය. තමා තුලින් දැකීම. ඉතින් දැනගන්නත් ඕන. ඉතින් මේව සාකච්ඡා සම්මන්ත්‍රණ කරපුවාම මේ ඥානාති දැන ගැනීම සිද්ධ වෙන්නේ. ඒකයි. ඉතින් ඒ විදිහට දැන ගැනීම, දැක ගැනීම තුලින් අපි මේ ගැටුම නැත්නම් මේ ගැටලුව උපාදාන කියන ගැටලුව අපිට අයින් වෙනවා ඇත්ත වශයෙන්. ඉතින් ওই කාරණා ටික මම මතක් කරේ අපේ මාතෘකාව ටිකක් පැහැදිලි කිරීමක් හැටියට, මාතෘකාවට නැවත අවධානය යොමු කිරීමක් හැටියට. එතකොට දැන් අපි මේ නාම රූප ගැන, ස්කන්ධ ගැන, ආයතන ගැන කතා කරගෙන ගිහිල්ලා මේවා මේ ලෝකයේ තුල ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව පවතින විදිහ අපි දකිනවා. මේ නාම රූප, මේ සලආයතන, මේ ස්කන්ධ ලෝකේ ඇත්ත වශයෙන්ම පවතින්නේ වෙනත් ස්වરૂප වලින්, වෙනත් නම් වලින්, වෙනත් විදි වලින්. ඉතින් ඒ විදි, ඒ නම් ගම්, ඒ ක්‍රියාත්මක වීම
අපි දැන් සාකච්ඡා කරනවා. ඒ නිසා මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ යුතුයකම් සහ වගකීම් කියලා කොටසක්. ඒතකොට මේ යුතුයකම් සහ වගකීම් කියන්නේ මොනවද? ඒවා මූලික වශයෙන් නාම ධර්ම. යුතුයකම කියන එක නාම ධර්මයක් මූලික වශයෙන්. වගකීම කියන එක නාම ධර්මයක්. අපේ මනසේ ඒක සකස් වෙනවා. යුතුයකම කියන එක ඉස්සෙල්ලාම හැඟෙන්නේ මනසට. හැඟීමක් විදිහට ඒක එන්නේ. හැඟීමක් විදිහට මූලික වශයෙන් මම මේක කරන්න ඕන. මට මේක කරන්න පුළුවන්. මේක කරොත් මෙන්න මේ යහපත සිද්ධ වෙනවා කියන හැඟීම ඇති වෙනවා. යම් කෘත්‍යයක් කළ යුත්තක් පිළිබඳව හැඟීමක් එන්නේ. සමාජයේ හැඟීම එන්නේ එහි තියෙන යහපත ප්‍රයෝජන අවබෝධ වීමෙන්. එතකොට ඒක වේදනා පැත්තටත් සංඥා පැත්තටත් වැටෙනවා. සමහර විට ඒ ක්‍රියාකාරකමේ තියෙන වටිනාකම හොඳට මෙනෙහි කරනවා වෙන්නත් පුළුවන්. මම මේ දේ මෙහෙම කරොත් මේ යහපත සිද්ධ වෙනවා කියලා හොඳට මෙනෙහි කරනවා වෙන්නත් පුළුවන්. මානසිකාරත් එතන සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ යම්කිසි විඳීමකුත් එතන තියෙන්න පුළුවන්. අපි හිතමු යම්කිසි වෙනත් පුද්ගලයෙක් වෙනුවෙන් කරන යුතුයකමක් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් දරන වගකීමක් කියලා. එතකොට අපිට ඒක දැනෙනවා හැඟීමක් විදිහට මේ වගකීම ඉටු කිරීමෙන් මේ කාර්ය සිද්ධ කිරීමෙන් කිසියම් යහපතක් වෙනවා කියලා. සුබ සාධනයක් වෙනවා. සුඛයක් සැපයක් ඇති වෙනවා. දුක දුෂ්කරතාවයේ මග හැරෙනවා කියන හැඟීම චේතනා පැත්තත් ඇති වෙනවා. ওই විදිහට බලපුවාම මේ අපි මේ කතා කරන යුතුයකම් සහ වගකීම් කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. ඒත් නාම ධර්මයි රූප ධර්ම. නාමංච රූපංච. ඒකයි ස්වභාවය. ඉතින් නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා යම් යම් ආකාරවලින්, ස්වરૂප වලින්, ස්වභාව වලින්. ඉතින් ඒවට නම් ගම් දීලා තින අපිමයි ඉතින් ඕවට යුතුයකම් කියනවා. දැන් අපි මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය සාකච්ඡා කිරීමේදී අපි මේ දවස්වල සාධක සූත්‍රයක් හැටියට පාවිච්චි කරන්නේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාටික වර්ගයේ 8 වෙනි සූත්‍රයේ හැටියට ඇතුළත් වෙලා තියෙන සිංහාල සූත්‍රය. එහිත් අපි චද්දිසා පටිච්චාදන කියන කොටස සූත්‍රයේ අගටමයි ඒ කොටස තියෙන්නේ. චද්දිසා පටිච්චාදන කියන කොටස තමයි අපි මේ සඳහා උපකාරී කරගෙන තියෙන්නේ. ඊට මේ සදිශාව දිසා 6 නැත්නම් සමාජ කණ්ඩායම් 6. දැන් බලන්න අපි ඒකට දිසා කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ. අපි කියනවා සමාජ කණ්ඩායම් කියලා. එහෙම හඳුන්වනවා. චද්දිසා නැත්නම් සමාජ කණ්ඩායම් 6ක් විදියට. ඉතින් මොනවද මේ? නාමංච රූපංච. නාම රූප. එන දෙයක් නෙවෙයි. සලආයතන. පංචස්කන්ධ. ගැඹුරින් බැලුවොත්. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවා මේ සමාජ කණ්ඩායම් 6ක්. ඊට පස්සේ ඒ කණ්ඩායම් එකක් ඇතුලේ තියෙන යුතුයකම් සහ වගකීම්. ඉතින් අපි ওই විදිහට දකිනවා. එතකොට මේ විදිහට අපි විවිධ නම් වලින් විවිධ විදිහට මේව අර්ථකථනය වුණාට අපේ දහමට අනුව ගැඹුරින් බැලුවොත් යථා භූත ඇති තතු නම් මේවා නාම සහ රූප. ඒ වගේම මේවා නিত্য නැහැ අනිත්‍යයි. මේ සමාජ කණ්ඩායමක් දිශාවක් කිව්වම ඒක අපි හේතුඵල ධර්මානුකූලව සකස් වෙනවා. දැන් මාතා පිතා දිසා පුබ්බා මව්පිය දූ දරු කියන මේ දිශාව නැත්තම් සමාජ කණ්ඩායම හේතුඵල ධර්මානුකූලව සකස් වෙනවා. හැමතිස්සෙම එහෙමම සකස් වෙනවා කියන්නත් බෑ. සමහර විට කෙනෙක් ආවාහ විවාහ වුණොත් මේක සකස් වෙනවා. ඒකට හේතු යෙදුනොත් නේ සහේතුකයි. හේතුඵල ධර්මානුකූලව. ඉතින් ආවාහ විවාහ වීම හේතුව කියලා අපිට ගන්න පුළුවන්. ඒ හේතුව තුලින් මේ ඵලය සකස් වෙනවා. ඒකට හේතුඵලයක් ඒක. පුබ්බා දිසා
පෙරදිග දිශාව නැත්තම් මව්පිය දූදරු කියන සමාජ කණ්ඩායම. එතකොට ඒ සමාජ කණ්ඩායම ඇතිකල්ලි ඊට අදාළ යුතුයකම් සහ වගකීම් කියන දේත් හට ගන්න ඇති වෙනවා. ඒකත් හේතුඵලයක් නේ. පටිච්ච සමුප්පන්නය. ඉතින් අපි ඒව දකින්නේ මේ විදිහට. මේවා නිත්‍ය විදිහට නෙමෙයි. නිත්‍ය දේවල් නෙමෙයි. අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා. ඉතින් වෙනස් වෙනවා. දැන් ඉස්සර අපි හිතමු බොහොම පැරණි සමාජයේ මව්පිය දූදරු සම්බන්ධතාවය පැවතුණු ආකාරයටම ඒ විදිහටමද අදත් මව්පිය දූදරු සම්බන්ධතාවය පවතින්නේ නැහැ. ඊට වැඩිය වෙනස්. ඉතින් ඒකයි අනිච්චං කියලා කියන්නේ. මේක නිට්ටය නැහැ. එක විදිහකට ඒකාකාරීව එකම හැඩයට එකම ස්වરૂපයට එකම ෆෝමැට් එකට එහෙම පවතින්නේ නැහැ. පවතින්නේ නැති නිසා තමයි අනිච්චං කියන්නේ. වෙනස් වෙමින් නමුත් පවතිනවා. ඉතින් ඕක ඇතුලේ දුක කියන එක එන්න ඉඩ තියෙනවා. දුක කියන එක. ඉතින් වෙනස් වීම තේරුම් ගන්නවා. දැන් අපි උදාහරණ හැටියට ගත්තොත් දැන් මව්පියෝ දූ දරුවෝ අතර සබැඳියාවක් ගොඩනගෙනවනේ හේතුඵල ධර්මානුකූලව. එතකොට මේ දෙගොල්ලොම එක්තරා නිත්‍ය සංඥාවක හිටියොත් මොකද වෙන්නේ? මේවා මෙහෙමම වෙන්න ඕන, මේ විදිහටම වෙන්න ඕන, මේ ආකාරයෙන්ම වෙන්න ඕන ආදී වශයෙන් නිත්‍ය සංඥාවක හිටියොත් තව මම පැහැදිලිව කිව්වොත් මෙහෙම අපේ දරුවෝ අපි ළඟම ඉන්න ඕන. අපි හැදුව අය අපිට නැති බැරි කාලේ අපහසු කාලේ ඉතින් ඒගොල්ලෝ අපි ළඟ ඉන්න ඕන. මේ යුතුයකම් අපි වෙනුවෙන් කරන්න ඕන. එහෙම හිතුවොත් මොකද්ද ඒක? නිත්‍ය සංඥාවක් ඒක. නිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාවෙන් මේක දිහා බැලුවොත් කොහොමද? අපි හදපු අඩපු දරුවෝ අපි ළඟ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් නේ. ඔය දෙකම වෙන්න පුළුවන්. ඒක තමයි අනිත්‍ය සංඥාව. ඒගොල්ලන්ගේ මේ යුතුයකම් ඉෂ්ට වෙන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඒක තමයි අනිත්‍ය සංඥාව. ඉතින් එතන ඉන්නකොට දුකක් නැහැ. උනත් නොඋනත් දෙකම බාර ගන්න පිළිගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වෙන්නම ඕන නොවි බෑ. මෙහෙමම වෙන්න ඕන, මේ විදිහට වෙන්න ඕන. අපි ළඟම ඉන්න ඕන, මං ළඟම ඉන්න ඕන කියන නිත්‍ය සංඥාවෙ හිටියොත් දුක එනවා. එතකොට අපි මේ යුතුයකම් සහ වගකීම් නිත්‍ය විදිහට ගන්නෑ. මේ සමාජ කණ්ඩායම් නිත්‍ය විදිහට ගන්නෙත් නෑ. මේවට දීලා තියෙන නම්ගොත් කිසිවක් අපි නිත්‍ය විදිහට ගන්නෑ. නමුත් මේවා හේතුඵල ධර්මානුකූලව හට ගන්නවා, පවතිනවා. ඒකයි ස්වභාවය. ඉතින් අපි ඒවා හටගත්තම ඒවා අපි පිළිගන්නවා. ඇත්ත තමයි. මව්පියෝ ඉන්නෝ, දූ දරුවෝ ඉන්නේ. ඉතින් බොරු නෙවෙයිනේ. බොරු නෙවෙයි. ඒවා පවතින. ඉන්නවා අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට දරුවෝ ඉන්නවා නම් ඉතින් ඇත්තනේ දරුවෝ ඉන්නවනේ. එතකොට මේ මව්පිය දූ දරු දෙගොල්ල එකතු වෙලා පෙරදිග දිශාව සකස් වෙලා තියෙනවානේ. එහෙම නැත්නම් ඒ සමාජ කණ්ඩායම සකස් වෙලා තියෙනවානේ. ඒ සමාජ කණ්ඩායමක් වුණාම එතන යුතුයකම් සහ වගකීම් ටිකක් අතු වෙලා තියෙනවානේ. මේවා ඇත්තනේ. මේවා බොරු නෙවෙයිනේ. මේවා පවතින දේවල්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේවට යථා භූතං කියලා කිව්වේ. ඇත්ති තත්ත්වය, ඇත්ත තත්ත්වය. ඒක ඥාන දර්ශනං, ඥාණයෙන් දකින්න, ප්‍රඥාවෙන් දකින්නවා. ප්‍රඥාවෙන් දැක්කම අපිට පේනවා මේවා හේතුඵල ධර්මතා. හේතු ඇතිකල්ලි හට ගන්නවා. හේතු ඇතිතාක් පවතිනවා. හේතු නැති විට නොපවති. පවතින්නෙත් වෙනස් වෙමින්. හටගත්තා වගේම අවසන් වෙනවා. දැන් බලන්න මව්පිය දූ දරු හැබැඳියා එක්තරා තැනකදී හට ගන්නවානේ. සමහරට ඒවා හේතු ඇතුව පවතිනවා. එක්තරා තැනකදී අවසන් වෙනවා. ඒක ඔහොම දැක්කම ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරා තවත් දිශා කීපයක්. ගුරු ශිෂ්‍ය සම්බන්ධියා, ගුරු ශිෂ්‍ය සමාජ කණ්ඩායම හේතු ඇතුව හට ගන්නවා. හේතු ඇතුව පවතිනවා. හේතු නැති කල්ලි නිමා වෙනවා. ඊට පස්සේ අපි කතා කරා ස්වාමි භාර්යා කියන මේ සමාජ කණ්ඩායම දිශාව. පස්චිම දිශාව. හේතු ඇතුව හට ගන්න. ආවාහ විවාහ වීම කියන සමාජ හේතුව පදනම් කරගෙන ස්වාමි පුරුෂ භාර්යා කියන භූමිකා දෙකක් ඇති වෙලා
ඒ තුලින් ඒ සාම පුරුෂ භාර්යා සබැඳියාව ඒ කියන සමාජ කණ්ඩායම හටගන්නවා. ඉතින් ඒක පවතින. හේතු ඇතිදාක් පවතින. ඉතින් සාම පුරුෂ භාර්යා කියන සබැඳියාව සදාකාලික නැහැ. සමහර විට ඒක දිවි ඇතිතාක් පවතින වෙලාවලුත් තියෙනවා. ඇති වෙලා මාසෙකින් දෙකකින් ඒක අවසන් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ අනිත්‍යයි කියන්නේ ඒකයි. ඒ සබැඳියාව පවතින හේතු ඇතිතාක් පවතින. හේතු නැති කල්ලි නැත. එහෙනම් මේවා මේ අපි කතා කරන මේ ලෝකයේ පවතින දේවල් අපි ඇත්ත తত্ত্বය ඒවයි ඇති තතු තමයි අපි තේරුම් ගන්න. මේවා නැහැ නෙවෙයි මේවා තියෙනවා. මේවා පවතිනවා. මේ නාම රූප ධර්ම වලම නව සකස් වීම මේ අපි මේ විවිධ නම් ගොත් වලින් සමාජ කණ්ඩායම් හැටියට යුතුයකම් වැඩියට අපි මේ කතා කරන්නේ ඒවා. හොඳයි අපි මේ අපි සාධක සූත්‍රයක් හැටියට ඉදිරිපත් කරගෙන තියෙන සිංහාල සූත්‍රය. එහි තවත් පැතිකඩක තවත් සමාජ කණ්ඩායමකට අපි අවධානය යොමු කරනවා. හතරවෙනි සමාජ කණ්ඩායම හැටියට දක්වලා තියෙන්නේ උත්තරා දිසා මිත්තා මච්චා කියලා. උත්තරා දිසා මිත්තා මච්චා. උතුරු දිසාව එහෙමයි කියලා. මොකද්ද? මිත්තා මච්චා. අපේ ජීවිතවලට අපි සමාජ සත්වයෝ එතකොට අපේ ජීවිතේට මෙන්න මේ සම්බන්ධ වෙලා ඉන්න අර අනිත් දිශාවලට අයිති නැති යම්කිසි පිරිසක් මෙතන පෙන්න. මිත්ත අමච්ච. මේ වචන අපි දැන් දන්නවා. මිත්ත කිව්වම මිත්‍රත්වයෙන් බැඳිලා ඉන්න අය. මිත්ත. ඉතින් ඕකෙම තියෙන අමිත්ත කියන වචනයකුත් පාප මිත්ත කියන වචනයකුත් තියෙනවා. කල්යාණ මිත්ත කියන වචනයකුත් තියෙනවා. මිත්ත කියන වචනේ මිත්‍රත්වය කියන එක. ඒකේ කිසියම් නීතිමය බැඳීමක් නැහැ. එක්තරා ප්‍රමාණයකට අපි දැන හඳුනාගත්ත ආශ්‍රය නිස්සය කරන අය කියන එකයි. ඉතින් අපි සාමාන්‍ය ලෝකේ අපිට අනිත් මිනිස්සුયો දැන හඳුනා ගැනීම අවශ්‍යයි. අපේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගන්න ඕන් ආශ්‍රය නිස්සය කරන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි යම් සම්බන්ධතා ලෞකික සම්බන්ධතා කියලා ඒවට කියන්න පුළුවන්. ලෞකික කෙසේ වෙතත් මේවා සම්බන්ධතා මිත්ත. එතකොට ඔය මිත්ත ඉතින් නොඑක් විදියට බුදුදහමේ විග්‍රහ වෙලා තියෙනවා. කවුද මිත්ත, කවුද අමිත්ත, කවුද කල්යාණ මිත්ත, කවුද පාප මිත්ත. ඕවදින් අපි දන්නවනේ. කොහොම නමුත් මිත්‍ර ධර්මයේ මිත්‍ර සම්බන්ධතාවය කියන එක මනුෂ්‍ය ජීවිතයක ඇත්ත තත්ත්වයක්. ඒක ඇති දෙයක්. පවතින දෙයක්. ඒක මූලික වශයෙන් ඇති වෙන්නේ ගැඹුරින් බැලුවොත් නාම ධර්මයක් විදිහට. නාම ධර්මයක් විදිහටනේ. තවත් කෙනෙක් පිළිබඳව කිසියම් ආකාරයක අපේ චිත්ත ප්‍රසාදයක් වගේ දෙයක් ඇති වෙනවා. මිත්‍ර ලක්ෂණය ඒකයි. ඒ තැනත්තාගේ ක්‍රියාකාරීත්වය, ඔහුගේ ගතිගුණ මොන හරි නිසා ඒ පුද්ගලයා පිළිබඳ යම් ප්‍රසාදනීය හැඟීමක් අපි තුල ඇති වෙනවා. ඒක නාම ධර්මයක් විදිහටයි මේක ඇති වෙන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? යත් එක කතා බහ කරනවා. නේ? විස්තර තොරතුරු දැනගන්නවා. ඒකල්ලා ඉතින් අපි එතන ඉඳලා කිසියම් ආකාරයක ඇසුරක් පටන් ගන්නවා. මිත්තා. බොහෝ වෙලාවට මිත්ත සම්බන්ධතාවය ඇති වෙන්නේ අපේ චිත්ත ප්‍රසාදයක් පදනම් කරගෙන. පුද්ගලයන් එක්ක මිත්‍ර සම්බන්ධතාවය ඇති වෙයි. ඊළඟට අමච්චා. මිත්තා අමච්චා. අමච්ච කියන්නේ අර විදිහේ සම්බන්ධතාවයක් නෙමෙයි. අපි දකිනවා අපේ අවශ්‍යතා ඉෂ්ට කරගැනීමේදී ඊට සුදුසු යෝග්‍ය ගැළපෙන දක්ෂපක්ෂකම් ඇති පුද්ගලයෝ. හැකියාව ඇති පුද්ගලයෝ. හැබැයි වුන් සමග අර කියන ප්‍රසාද චිත්තයක් නොතිබෙන්නත් පුළුවන්. අමච්ච කියන වචනේ අපේ සිංහලෙන් ව්‍යවහාර වෙන්නේ අමාත්‍ය කියලා. අමාත්‍ය පාලි වචනේ අමච්ච. අමාත්‍ය කියන්නේ සංස්කෘත වචනේ. සිංහලෙන් අපි පාවිච්චි කරන්නේ ඇමති කියලා. අමාත්‍ය, අමච්ච, ඇමති. යම්කිසි
අපේ ජීවිතයට අවශ්‍ය යම්කිසි කෘත්‍යයක් කාර්යයක් කරගැනීමට අපිට සහාය ගන්න පුළුවන් පුද්ගලයෙක්. ඇයි සහාය ගන්න පුළුවන් වෙන්නේ? ඔහුට ඒ සඳහා බලයක් තියෙනවා. එහෙම නැත්නම් ඔහුට ඒ සඳහා හැකියාවක් තියෙනවා. දක්ෂපක්ෂකමක් තියෙනවා. එහෙම හැකියාව, බලය, දක්ෂපක්ෂකම තියෙන පුද්ගලයා අමච්ච කියනවා. අපේ දහමට. එතකොට අපි ජීවත් වෙනකොට මිත්තලත් අවශ්‍යයි, අමච්චලත් අවශ්‍යයි. මිත්තනම් අපි මිත්‍ර සම්බන්ධතාවය ඇති වෙන්නේම ප්‍රසාද ගුණයකින්. අමච්චල එක්ක අපි කටයුතු කරන්නේ අපේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා. ප්‍රසාද ලක්ෂණයක් වුන් පිළිබඳව නැහැ. කොහොමදත් අපි දන්නවනේ. අමාත්‍යල ඇමතිලා ගැන අපේ කිසිම ප්‍රසාදයක් නැහැනේ. ඒ නැතත් අපි උන්දල පස්සේ යනවනේ නේ. බැන නමුත් ඒගොල්ලෝ පස්සේ යනවා. ඇයි අපේ ජීවිත කාර්යය තුල ඒගොල්ලොන්ගෙන් කරගත යුතු දේවල් ටිකක් අපිට තියෙනවා. ඒතර මෙතන වරද්දලා තේරුම් ගන්න එපා. අමච්ච කියන වචනයෙන් බුදුදහමේ අදහස් කරන්නේ දැනට වර්තමානයේ යම් අපි හඳුන්වන ඇමතිවරු කියන අදහස නෙමෙයි. අපේ ජීවිතයට අවශ්‍ය වන සහායන් ලබාගත හැකි යම් ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, දක්ෂයන්, හැකියාව ඇති අය, බලය ඇති අය, හසුරු කුසලතා ඇති අය අපි හඳුන්වන්නේ අමච්ච කියලා. එතකොට මෙහිම මිත්ත අමච්ච එක්ක අපේ ජීවිතවල යම්කිසි ගනුදෙනුවක් තියෙනවා. ඒක ස්වභාවිකයි. ඒක ඇත්ත තත්ත්වයක්. බොරුවක් නෙවෙයි. කවුරු හරි කියනවා නම් මට මිත්තලත් ඕනේ නැහැ, අමච්චලත් ඕනේ නැහැ කියලා. ඉතින් ඒක බොරු. ඒක බොරු. මිත්තා මච්චා අවශ්‍යයි. එතකොට ඔන්න අපි තවත් සමාජ කණ්ඩායමක් තුලට નિરાයාසයෙන්ම ඇතුල් වෙලා තියෙනවා. નિરાයාසයෙන්ම ඇතුල්. මේක ජීවිතයේ ඇත්ත තත්ත්වයක්. බොරුවක් නෙමෙයි. පවතින දෙයක්. වෙන්නේ හැම එකම නැහැ කියන අයට මේවා ටිකක් තමා තුලින් දකින්න ඕන. දැන් මේ නැහැ කියන්නේ සමහර අය මේ කිසිම දෙයක් භාවනාත්මක වෙලා නැතුව තමා තුලින් දකින්න නැතුව තමා තුලින් දැකලා බලන්න. අම්මෙක් තාත්තෙක් නැද්ද කියලා? මාතා පිතා දිසා පුබ්බා එහෙම එකක් නැද්ද? ඊට අදාළ යුතුයකම් වගකීම් ටිකක් නැද්ද? නේ? ඔය එහෙම නැහැ කියන අය හැබැයි Tamanට අවශ්‍ය යුතුයකම කෙරෙන්නේ නැති වෙනකොට නම් බලන්න ඕනේ නැහැ කියන එක වෙනුවෙන් පෙනී හිටින විදියනේ. එහෙනම් යුතුයකම් වගකීම් පුද්ගල කණ්ඩායම්, සමාජ කණ්ඩායම් තියෙනවා නැහැ නෙමෙයි. තියෙනවා. ඒව පිළිගන්න ඕනේ, ඒව වාර ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ගන්නන්නේ ඒව නැහැ කියන්නේ නෙමෙයි. ඒවට අදාළ යුතුයකම් සහ වගකීම් ටික හරියට කරන්න. මේවා අනිත්‍ය අනාත්ම විදියට දැකලා. එතකොට දුකෙන් මිදෙන්න පුළුවන්. මේවා නැහැ කිය හිටියට කෙනෙකුට දුකෙන් මිදෙන්න බෑ. එතන ඇති අවබෝධයකොත් නැහැ. කවුරු හරි කියනවා මේ අරක නැහැ, මේක නැහැ, පුද්ගලයෝ නැහැ, සත්වයෝ නැහැ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු නැහැ, එහෙම යුතුයකම් නැහැ, වගකීම් නැහැ. ඉතින් ඕක කියවන්න පුරුදු වෙනවා. ඉතින් ඒක එක අන්තයකට වැටීමක්. සබ්බං නත්තිති අයං ඒකෝ අන්තෝ කියලා බුදුරජාණන් වහන්සේ ඔය මිත්‍යා දෘෂ්ටිය එක අන්තයක් හැටියට බැහැර කරලා තියෙනවා. සබ්බං නත්තිති අයං ඒකෝ අන්තෝ. සබ්බං අත්තිති අයං ඒකෝ අන්තෝ. ඔක්කොම තියෙනවා ස්ථිර වශයෙන් වෙනස් වෙන්නේ නැතුව හැම එකක්ම තියෙනවා කියලා ගත්තත් ඒත් ඒකාන්ත. උභවන්ති අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. ඉමස්මින් සති ඉදං හෝති. හැම එකක්ම ස්ථිරසාර වශයෙන් තියෙනවා නෙමෙයි. කිසිම දෙයක් නැහැත් නෙමෙයි. යමක් පවතින හටගන්න හේතු ඇති විට ඇත, නැති විට නැත. ඇත නැත දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමයි. අපිත් පච්චත්තං අපි තුලින්ම මේක දැකගත යුත්තේ එහෙමයි. හේතු ඇති විට ඇත, හේතු නැති ගල්ලි නැත. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති.
ඔය තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීපු යථා ස්වභාවය. හේතු ඇතිගල්ලි ඇත, හේතු නැතිගල්ලි නැත. එහෙම නැතුව අර කියන්නම් වාලේ මොකක් හරි ඇත කියන්නේවත් කියන්නම් වාලේ නැත කියන්නේවත් නෑ. හේතු ඇතිගල්ලි ඇත, හේතු නැතිගල්ලි නැත. හේතු ඇතිකල්ලි හටගනි, හේතු නැතිකල්ලි නිමාව. හිමස්ස උප්පාදාය දං උපජ්ජති, හිමස්ස නිරෝධාය දං නිරුද්ධති. ඒක අපි දකින්න පුළුවන්. දැන් මෙතනත් එහෙමයි. යම් කිසි පුද්ගලයෙක්ගේ ප්‍රසාදනීය ගුණ ඇතිකල්ලි මිත්‍රත්ව හැඟීම අපේ තුල ඇති වෙයි. ඕක බොරුවක්ද? හොඳට බලන්න. යම් කිසි පුද්ගලයෙක්ගේ යම් කිසි මිත්‍රශීලී යම් කිසි හොඳ ගති ගුණ ටිකක් කතා බහේ හැසිරීමේ ක්‍රියාකාරීත්වයේ සුඛ වේදනීය ලක්ෂණ තියෙනකොට අපේ හිතේ ඇති වෙනවා මේ පුද්ගල කෙරෙහි මිත්‍රත්ව හැඟීම. ඉතින් ඕක හේතුඵලයක් නේ. හේතු ඇතිකල්ලි හටගත්ත දෙයක් නේ. ඉමස්මින් සති ඉදං හෝතිනේ. එහෙමයි. ඊළඟට අමච්ච අපිට අවශ්‍යතාවයක් ඇති වුණාම අපි හොයනවා මගේ මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න සහාය කරගන්න සුදුසු පුද්ගලයා කවුද? ඒ සඳහා දක්ෂපක්ෂකම තියෙන්නේ කාටද? අසුරු කුසලතාව තියෙන්නේ කාටද? බලය තියෙන්නේ කාටද? තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ කාටද? ඉතින් අපි යාළඟට යනවා. ඒගී අපේ ජීවිතයේ යම්කිසි අවශ්‍යතාවයක් ඇතිකල්ලි නේ. ඉතින් අපිට පාර හදා ගන්න ඕන නම් අපි ඉතින් මේ විශේෂ බාර ඇමති ළඟට යනවා. ගිහිල්ලා කියනවා ඇමතිතුමා ඉතින් අපේ මේ ප්‍රදේශයේ පාර මෙහිමයි. ඉතින් ඔබතුමා මේක හදලා දෙන්න. ඔබතුමාට ඒ සඳහා අයිය තියෙනවා, ශක්තිය තියෙනවා, බලය තියෙනවා. ඉතින් ඔය බොරුද? ඇත්ත ඉතින්. ගේ හදා ගන්න ඕන නම් ඉතින් මේෂන් බාසුන් නැහැ ළඟට එනවා. මේෂන් බාසුන් නැහැ අමච්ච කෙනෙක්. අමච්ච කෙනෙක්. එයා ඇමතියෙක්. අමච්ච කියන්නේ ඒකයි. ඒ වැඩේ කරන්න පුළුවන් යාට. ඒ සඳහා දැනුම තියෙනවා, හැකියාව තියෙනවා. ඉතින් අපි අමච්චලගේ සමහර වෙලාවට සේවා ලබා ගන්න. ඒගොල්ලන්ට ගෙවීම ආදී දේවල් කරලා ඉතින් හැමෝටම එහෙමනේ. ඔක්කොටම අපි ගෙවනවානේ හොඳට. එහෙම ලබා ගන්න. දැන් එතකොට පේනවා මේ මිත්තා අමච්චා කියන මේ සමාජ කණ්ඩායම අපිත් අපේ ජීවිතයට සම්බන්ධ වෙලා ඉන්න මිත්ත අමච්ච දෙකොල්ලත් අතර මේ සම්බන්ධියාව මේක හේතුඵල ධර්මානුකූලව ඇති වෙන පවතින නැති වෙන එක. ඉතින් ඔය දිශාව කොහොමද පටිච්චන්නා හෝති කේමා අප්පටි භය අන්න ඒ විදිහට පවත්ව ගන්නේ කොහොමද? ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ අන්න ඒ කොටසට. ඔය දිශා හට ගැනීම, දිශා ඇතිවීම හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ අපට දෙනවා උපදේශය ඒසා උත්තරා දිශා පටිච්චන්නා හෝති කේමා අප්පටි භය. ඔබ මිත්‍රව ආශ්‍රය කරනවා නම්, අමච්චල ආශ්‍රය කරනවා නම්, ඔබට මිත්තා අමච්ච අවශ්‍ය නම් ඒගොල්ලොත් එක්ක ප්‍රශ්න ගැටලු ඇති නොවි දුක් හට ගන්න නැති වෙන විදිහට කටයුතු කරන්න නම් කොහොමද කටයුතු කරන්නේ කියලා මේ දෙගොල්ලන්ටම මේ උපදෙස් දෙන්නේ. මිත්තා මච්චා අපිටත් දෙගොල්ලට දෙපාර්ශවයටමනේ. එහෙමයි. කොහොමද බලමු මේ දිශාව බුදුරජාන් වහන්සේ පටිච්චන්න කේම අප්පටි භය තත්වයෙන් පවත්වාගෙන යාමට දෙන උපදේශය. මෙහෙම කියන. එක පැත්තකින් දානේන පෙය්‍ය වජ්ජේන අත්තචරියාය සමානත්තතාය අවිසංවාදනතාය කියලා කරුණු පහක් කියනවා. ඔන්න පළවෙනි බෑ. දැන් කාගෙන් හරි මේක පටන් ගන්න ඉබේ. එතකොට මේ දිශාව ඇතුලේ මෙන්න මේ දේවල් සිද්ධ වෙන්න ඕන කියන මොනවාද? දානේන. එතකොට මේ උත්තරා දිශාව උතුරු දිශාවේ ඉන්නේ මමත් මගේ මිත්තාමච්ච කියන අය. ඒකට ඇතුළු ඔක්කොම ටික තමයි උත්තරා දිශා කියලා හඳුන්වන්නේ. එතකොට මේ අය අතර සිද්ධ වෙන්න ඕන දාන. අන්න පරිත්‍යාගය කියන එක සිද්ධ වෙන්න ඕන. මෙතන දාන කියන්නේ අපි කියන මේ පාරමිතා මට්ටමේ දාන එහෙම නෙමෙයි, වරද්ද ගන්න හොඳ නැහැ.
පාරමිතා මට්ටමේ දාන නෙමෙයි. මේ එකිනෙකාට දීම දෙන්න ඕන. ශ්‍රමය දෙන්න ඕන, බුද්ධිය දෙන්න ඕන, හැකියාව දෙන්න ඕන. එතකොට මේ දිශාව කේමයි. අපපටි බයයි පටිච්චන්නයි. අපි එකිනෙකාට පරිත්‍යාග කරගෙන. එතකොට අපි මිත්තමච්චලටත් දාන කරනවා. පරිත්‍යාග. අපි පුළුවන් විදිහට එකිනෙකාට උදව් උපකාර කරගන්න. දැන් එහෙම කරගන්න නැති වුණාමනේ මෙතන ප්‍රශ්නේ. එහෙමනේ. උදාහරණ බලමු. දැන් අපි අමච්චල ළඟට යනවා යමක් කරගන්න කියලා. ඉතින් අපි දානේ නැහැ සමහර වෙලාවට. අපේ පැත්තෙන් දානේ නැහැ. ඉතින් අපි ඔක්කොම රාජ්‍යයෙන් ආණ්ඩුවෙන් අමාත්‍යාංශයෙන් ඉල්ලන්න පටන් ගන්නවා. අමාත්‍යාංශයට අපි දෙන්නේ මොනවද? අමාත්‍යාංශයට දෙන්නේ මොනවද? කවදාවත් එහෙම මහ ජනතාව හිතන්නේ නැහැ. ඇමතිවරයා නැත්නම් අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ විසින් අපිට මහ ජනතාවට යමක් දෙන්න ඕන කියලා අපි දෙනවා. යම් ප්‍රමාණයක්. අපි අමාත්‍යාංශයට දෙන්නේ මොනවද? එතකොට දැන් මේක එක පැත්තකටද දාන්නේ? දානිය උගන්වන්නේ මේ එක පැත්තකට නෙමෙයි. දාන කිව්වම හුඟක් අය හිතාගෙන තියෙන්නේ එක දිශාවකට කියලා. දාන කිව්වම පරිත්‍යාගය නෑ. පරිත්‍යාගයේ දෙපැත්තටම ගියොත් තමයි එතන පටිච්චන්න කේම අපපටි බය වෙන්නේ. එක පැත්තකට යනකොට පටිච්චන්න නෑ. කේම නෑ අපපටි බය නෑ. එක පැත්තක් දෙනවා අනිත් පැත්ත ගන්නවා විතරයි. එහෙම දානියක් බුදුදහමේ උගන්වන්නේ නෑ. දාන කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් කරගන්න දෙයක්. එතකොට රාජ්‍යයෙන් අමාත්‍යාංශයෙන් අපිට යමක් හම්බ වෙනවා නම් පෙරලා අපි අමාත්‍යාංශයට යමක් දෙන්න. දැන් මේ දවස්වල මම ගෙවල් හදන කටයුත්තක් කරනවා. ගෙවල් දෙකක් හදනවා. එවැනි දෙයක් කරගන්න අපහසු අය වෙනුවෙන්. එතකොට දැන් අපි අමාත්‍යාංශයෙන්ොත් යමක් ඉල්ලලා තියෙනවා. අපේ රටේ තියෙනවා නිවාස සංවර්ධන අධිකාරිය කියලා එකක්. අමාත්‍යාංශ මට්ටමින් දෙපාර්තමේන්තු මට්ටමින් මේ තියෙන බලයේ අධිකාරියේ තියෙන ඇත්තෝ මහජන මුදල් නිවාස සකස් කර ගැනීම සඳහා භාවිත මේ ලබා දෙනවා. ඒතකොට දැන් මම මේ අයට ගෙවල් හදනවා කියලා අපි ඔක්කොම අමාත්‍යාංශයෙන්ම ගන්න ගියොත් ඒක හරියනවද? ඇයි අපි අමාත්‍යාංශයට දෙන කොටස මොකක්ද? දානේ මොකක්ද? මේ වැඩේදී අපිට පුළුවන් තරමක් අපේ ශක්තියෙන් අපි අපේ කොටස කරන්න. සම්පූර්ණ වැඩේ අමාත්‍යාංශයට බාර දෙන එක නෙමෙයි. අමච්චට බාර දෙන එක නෙමෙයි. එතකොට අමච්චට එපා වෙයි. පුරවැසියා. ඇයි? ඔක්කොම ඉල්ලන. හැම එකම ඉල්ලන. Tamange මොකොත් දානයක් නැහැ, පරිත්‍යාගයක් නැහැ. ඒක නිසා අපි කරේ ඉස්සර වෙලා අපේ පරිත්‍යාගයෙන් අපි පටන් ගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ යුතුයකම Tamanගෙන් පටන් ගන්න කියලා. එතකොට අපි පෙන්නලා තියෙන මෙන්න අපි ගෙවල් සකස් කිරීම සඳහා මෙච්චර දේවල් අපි සෝදානම් කරගෙන තියෙනවා. අපේ පැත්තේ. අමච්චටත් කියනවා, අමාත්‍යාංශයටත් කියනවා ඔබත් අපිට මේකට උදව් කරන්න. ඔබට පුළුවන් උපරිමයි. අපිට පුළුවන් උපරිමයි අපි දාලා තියෙනවා. මුගක් අය කරන්නේ එහෙම නෙවෙයි. ඉස්සර වෙලාම යන්නේ මොකක්වත් නැහැ, Tamange පැත්තෙන් කිසිම දෙයක් නැහැ. අමාත්‍යාංශයට තමයි යන්නේ. අමාත්‍ය ළඟට තමයි යන්නේ. ගිහිල්ලා ඔක්කොම ඉල්ලන. අරක දෙන්න මේක දෙන්න මේක. ඉතින් මේ මිනිස්සයා මේ පිස්සු හැදෙන එක. හැම එකම ඉල්ලනවා නේද? බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද? Tamange යුතුයකමෙන් පටන් ගන්න. යුතුයකමෙන් පටන් ගන්න. ඉතින් අපි ඒක තමයි එතකොට මේක මේ දිශාව පටිච්චන්න. කේමා අපපටි බය. දාන කියන්නේ ඒකයි. මිත්‍රයන්ටත් එහෙමයි. මිත්‍රයන්ගෙන් ඉල්ලන්න නෙමෙයි. මිත්‍රයන්ට දෙන්න ඉස්සර. දුන්නම මිත්‍රයොත් යමක් දෙයි. ඉල්ලන්න ඕනේ නැහැ. අමච්චලගෙන් නම් ඉල්ලන්න වෙනවා. ඒක අමච්චලගේ හැටි. මිත්ත එහෙම නෙවෙයි. දදං මිත්තානි ගන්තති කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. ගන්තති කියන්නේ ග්‍රන්ථනය කරගන්නවා, එකතු කරගන්නවා, රැස් කරගන්නවා. කොහොමද? දදං දීමෙන්, පරිත්‍යාග කිරීමෙන්, ඕන් වෙනුවෙන් කැපවීමෙන් තමයි මිත්‍ර ග්‍රන්ථනේ මිත්‍ර ගොනුව. ග්‍රන්ථ කියන්නේ ගොනු වීම කියන එකයි. සිංහලෙන් කිව්වොත් මිත්‍රයන් මිත්‍ර ගොනුවක් ඇති වෙන්නේ දදං දීමෙන්. නැත්තම් ගන්න
මිත්‍ර ගොනුව ලිහිල්ල. දදං මිත්තානි ගන්තති. ඉතින් තමන්ගේ පැත්තෙන් පටන් ගන්න. තමන්ගෙන් ආරම්භ කරන එකයි ස්වභාවය. ඉතින් ওই විදිහට දානේන පළවෙනි කාරණේ හැමෝම එකිනෙකාට පුළුවන් තරම් උපරිම පරිත්‍යාග කරලා මේ කටයුතු කරන්න ඕන. මිත්‍යාමච්චලත් එක ගනුදෙනු කරද්දී. එතකොට මේ දානයේ පරිත්‍යාගය සිද්ධ වෙනවා. දෙවෙනි එක පෙය්‍ය වජ්ජ. ප්‍රිය වචන කියලා අපි කියන්නේ. සාමාන්‍ය දානයේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය කියලා මේ හතර ප්‍රසිද්ධයි. සතර සංග්‍රහ වස්තු කියලා. සංග්‍රහ කියන වචනේ අදහස අර ගන්ත කියන එකමයි. ගොනු කර ගන්නවා කියන එක. ගොනු කර ගන්නවා කියන අදහස. සංග්‍රහ කියන වචනේ තියෙන ඔය කෑම බීම දෙනවට සංග්‍රහ කරනවා කියලා කියනවා. නමුත් මේ සතර සංග්‍රහ වස්තුව කියලා කියන්නේ ඒක නෙමෙයි. ගොනු වීමට මිත්‍රත්වයෙන් ගොනු වීම සඳහා අපිට පාවිච්චි කර හැකි ක්‍රම හතරක්. පළවෙනි එක තමයි දාන. පරිත්‍යාගය. දෙවෙනි එක පෙය්‍ය වජ්ජ. ප්‍රිය වචනේ. කතා බහ කරද්දී අනිත් අයගේ හිත්‍රි දෙන්නේ නැති වෙන්න අවමාන අපහාස ඇති නොවන විදිහට කටයුතු කරන්න. එහෙමනේ තියෙන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට ඔය ප්‍රිය වචනේ කියන එක අපි අතරේ නෑ. දැන් අපි ඔය මිත්‍යාමච්ච කතා කරානේ. සමහර වෙලාවට අපි අමච්චල ගැන කතා කරනකොට බොහෝ වෙලාවට ප්‍රිය වචනේ නෑ. අනිත් අය එක කතා කරනකොට ප්‍රිය වචනේ නෑ. අනිත් අයගේ අඩුපාඩුකම් තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඉතින් අපි මිනිස්යන්ට ප්‍රිය වචනෙන් කතා කරනවා නම් ඒගොල්ලෝ පිළිබඳ ඒගොල්ලන්ගේ හිතවල චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවනේ. දැන් අප්‍රිය වචනයක් කතා කරොත් එහෙම බැනවැදුනොත් දොස් කිව්වොත් හෙලාතලා කතා කරුවොත් ඒ මිනිස්සයා වැඩක් කරන්න ඉදිරිපත් වෙනවද? මිත්‍රයෙක් උදව් කරන්න ඉදිරිපත් වෙනවද? අමච්ච කෙනෙක් Tamanට හැකියාව තිබුණත් ඒ දේ කරලා දෙන්න ඉදිරිපත් වෙනවද? ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙය්‍ය වජ්ජ කියලා දෙයක් ඉගෙනුනේ. ප්‍රිය වචනේ කියන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ අත්චර්යා නිතරම අර්ථවත් දේ සඳහා උත්සාහ කිරීම. අනිත් එක්කෙනාගේ යහපත කියලා අපි මේක කියමු. අනිකාගේ යහපත. අනත්ත නෙමෙයි. අත්ත. අනර්ථයයි අර්ථයයි දෙක අපිට තේරෙනවනේ. අනිකාගේ යහපත පිණිස අපි කටයුතු කරමු. ඔහුගේ දියුණුව පිණිස. එතකොට ඔහුත් අපි වෙනුවෙන් අත්චර්යාව යෙදෙනවා. අපි දානේ දෙනකොට ඔහුත් අපිට දානේ දෙනවා. අපි ප්‍රිය වචන කතා කරනකොට අනිත් පැත්තෙන් ප්‍රිය වචන ලැබෙනවා. අපි අනිකාගේ යහපත පිණිස කටයුතු කරනකොට අත්චර්යාව යෙදෙනකොට ඔහුත් අපට අත්චර්යාව. අපි අනත්චර්යාව යෙදුනොත් ඔහුත් පෙරලා අනත්චර්යාව යෙදෙනවා. ඊළඟට සමානත්වතා. පුද්ගලයෝ එක්ක කටයුතු කිරීමේදී පුද්ගලයෝ අසමාන කොට සලකන්න හොඳ නැහැ. සමානත්වයෙන් හැම දිනාටම සලකන්න ඕන. ඒකයි ස්වභාවය. මේ සමානත්වතාවයේ නැතිකම අපේ සමාජයේ ලොකු ගැටලුවක්. ලොකු ගැටලුවක්. ඉතින් හැම ක්ෂේත්‍රයකම මේ ප්‍රශ්නේ තියෙනවා. වෘත්තීය මට්ටම් හදාගෙන, වෘත්තීය කුලක හදාගෙන ඒකෙන් පිටස්තරයට අසමාන විදියට සලකනවා. දේශපාලන කුලක හදාගෙන තමන්ගේ පක්ෂයට අනිත් පක්ෂයට අසමාන විදියට සලකනවා. නේ. නොඑක් විදිය කුලක හදාගෙන අනිත් අයව අසමානත්වයෙන් සලකන්න පටන් ගන්නවා. එතකොටම මේ දිශාවේ මේ මිත්‍ත අමච්ච දෙගොල්ලන්ටම අසමාන විදියට සලකනවා නම් එතකොට මොකද වෙන්නේ? ඉතින් ඒගොල්ලන්ගේ සබැඳියාවේ දිශාව පටිච්චන්න වෙන්නේ නැහැ. කේම අපපටි බය වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ওই විදිහට දාන, ප්‍රිය වචන, අර්ථචර්යා, සමානාත්මතා කියන හතර මේ දිශාවේදී දිශා පටිච්චන්න භාවයට දිශාවේ කේම අපපටි බය තත්වයට උපකාරක ධර්ම හැටියට හොඳ ගුණ ධර්ම හතරක් විදිහට බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඔය හතර හුඟක් ප්‍රසිද්ධයි. හතර සංඝහ වස්තු කියලා. ඔය හතරට තවත් එකක් එකතු කරලා තියෙන අවිසංවාදනතා කියලා. විසංවාද කියලා කියන්නේ මේ එක අදහසකට එන්න බෑ නිකම් තර්ක කර එක්කෙනෙක් අනිකා පරාජය කරන්න
දරන උත්සාහය. ඒක හරිම නරකයි. දැන් අපේ රටේ නම් මේ ජනමාධ්‍යවල හරියට ඔය විසංවාද හදලා තියෙනවා. ඔක්කොම අර මිත්තලා අමච්චලා ගෙන්නලා ඉතින් මොකක් හරි මාතෘකාවක් දීලා ඒ මාතෘකාව දෙන්න ඕන ඒ කටයුත්තට සංවාදයක් ඇති කරගන්න. විසංවාදයක් නෙවෙයි. සංවාදයක් ඇති කරගන්න. සංවාදය කියලා තමයි හැබැයි වැඩසටහන නම් හඳුන්වන්නේ. ඒක කරන්නේ විසංවාදය. විසංවාදයේ ලක්ෂණ සංවාදය කියලා කියන්නේ සාකච්ඡා කරලා හැමෝම එක්තරා පුළුවන් තැනකට එනවා. පුළුවන් තැනකට එනවා කතා බහ කරලා අදහස් එකතු කරගෙන ශ්‍රමය එකතු කරගෙන තමන්ගේ කුසලතා එකතු කරගෙන හරි අපිට එනම් මේ ටික දාලා මේ විදිහට මේ වැඩේ කරමු. ඒක තමයි සංවාද. විසංවාද කියන්නේ ඉන්න බෑ එක තැනකට. නිකන් කතා බහෙන් ගැටෙනවා. ඒක තමයි විසංවාදය කියලා කියන්නේ. බුදුදහමේ විගන්වන්නේ අවිසංවාදනතා. මත ගැටුම් හදාගන්න එපා මිත්‍යා මච්චල එක්ක. නිතරම ඒගොල්ලොත් එක්ක සංවාදනයක් ඇති කරගන්න. සංවාදයක් ඇති කරගන්න. අපි මේ ටික කරන්නම් තමුන්නාසේ මේ ටික කරා. මිත්‍රයාට කියන්නේ ඔයා මේ ටික මම මේ ටික කරන්න මගෙන් පටන් ගන්න. තමන්ගෙන් පටන් ගන්න. මම මේ ටික කරන්න අපි ඔයා මේ ටික කරන්න. පුළුවන්ද? එතකොට විසංවාදයක් නැහැ. එතකොට තියෙන්නේ සංවාදයක්. එතකොට තියෙන්නේ අවිසංවාදනතාවක්. බලන්න බුදුරජාණන් වහන්සේ අපට උගන්වන දේවල් කොච්චර මේ සමාජ සම්බන්ධතා සමාජ කණ්ඩායම් ඇතුලේ මේ දේවල් යහපත් විදියට ගෙනියන්න පුළුවන්ද කියලා. ඒකයි. දැන් ඔය පහ මොනවාද? දානීය, ප්‍රිය වචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය, අවිසංවාදී ස්වභාවය, අවිසංවාදී ගුණය. ගැටෙන්නේ නැහැ, මතවාදීව ගැටෙන්නේ නැහැ. නිතරම සංවාදයටයි එළඹෙන්නේ. අපි කතා කරමු මොනවද අපිට කරන්න පුළුවන්, මොනවද මගෙන් දෙන්න පුළුවන්, මම දෙන්නේ මොනවද? මම මේ දේවල් දෙනවා, මම මේ අදහස් දරනවා. ඔබ මොනවද දෙන්නේ? ඔබේ අදහස් මොකක්ද? අපි මේ ටික එකතු කරගමු. එකතු කරගෙන මේ කාර්ය කරමු. පෞද්ගලික යහපත, පොදු යහපත හැම දෙයකටම විශේෂයෙන් පොදු යහපත වෙනුවෙන් මේ මිත්‍යාමච්චල දෙන්නගේ සහයෝගය අපිට අවශ්‍ය වෙන්නේ. තනියෙන් කරගන්න බැරි වැඩවලදී මිත්‍රයෝ ඕන වෙන්නේ. නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනෙත් එහෙම. ඉතින් ඔය ගුණ ටික දක්වන ඊළඟට පංචහිතානෙහි කියලා තවත් කරුණු පහක් දක්වනවා. මිත්‍යාමච්චල අතර සිද්ධ වෙන්න ඕන දේවල්. එක්තරා රක්ෂණ ක්‍රමයක් වගේ දෙයක් පෙන්වන්නේ. පමත්තං රක්ඛන්ති. ඔය වචන දෙක පච්චුපට්ඨිතා අනුකම්පන්ති කියන වචන දෙකනේ පාවිච්චි කරලා තියෙන්නේ. යුතුයකම සහ වගකීම. යුතුයකම තමයි මේ අනුකම්පති කියන වචنين අදහස් වෙන්නේ. පච්චුපට්ඨිතා කියන්නේ වගකීම. ඒ විදිහට මේ වගකීම යුතුයකම. පච්චුපට්ඨේති අනුකම්පති. මොකද්ද? පමත්තං රක්කති පමත්තස්ස සාපතේයයන් රක්칸ති. පමත්තං රක්칸ති බීතස්ස සරණං හොಂತಿ. ආපදාසු න විජහන්ති. අපරපජාචස්ස පටිපූජෙන්ති. එහෙම කාරණා ටිකක් මේ දිශාව ඇතුලේ කියන. මොකද්ද? පමත්තං රක්칸ති. සමහර වෙලාවට අපේ ප්‍රමාද දෝෂ ඇති වෙනවා. පමත්ත කියන වචනේ අසතිමත් භාවය ප්‍රමාද දෝෂ කියලා අපි ඒවට කියන්නේ. යම් ප්‍රමාද දෝෂයන් නැති වෙනවා. එතකොට මිත්‍රයෙක් වුණාම මේ ප්‍රමාද දෝෂය බලක්වගෙන ඒ ප්‍රමාදයේදී ආරක්ෂා කරන්න. පුද්ගලයා යම්කිසි ප්‍රමාද දෝෂයකට වැටුණා නම් අපි සරල උදාහරණ කියමු. වැරදි වචනයක් කියවෙනවා අනිත් එක්කෙනාගේ. වැරදි වචනයක් කියවෙනවා. මේ වැරදි වචනයක් කියවුණාම අපි මොකද කරන්නේ? එතකොට අපි මේ කතා කරමින් ඉන්නේ එක දිශාවක්, එක සමාජ කණ්ඩායමක් පිළිබඳව මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට අපිට මිත්‍යාමච්ච කියන අය එක්ක අපේ ගනුදෙනුවක් තියෙනවා, සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ඒක මේ දිශාව ඇතුලේ මේ දේ යහපත්ව කරගන්න නම් අපිට උවමනා කරනවා, අපිට අවශ්‍ය වෙනවා යුතුයකම් සහ වගකීම් කොටසක් ඉෂ්ට සිද්ධ කරන්න. එතකොට මේ යුතුයකම් සහ වගකීම් කොටස තමයි මේ
අපි ඉෂ්ට සිද්ධ කරන්නේ. එතකොට පහක් මුලින් කිව්වා දාන, ප්‍රිය වචන, අර්ථජරියා, සමානාත්මතා, අවිසංවාදනතා කියලා. ඊළඟට තවත් කියනවා පමත්තං රක්කති. එතකොට මේ ප්‍රමාද දෝෂ කියන ඒවා හරි වැදගත්. අපි මිනිස්සු අතින් ප්‍රමාද දෝෂ සිද්ධ වෙනවා. සමහරට අපි අතින් වචන කියවෙනවා. සමහර වෙලාවට අනිත් එක්කෙනාට හිතරි දෙන වචනයක් නැත්නම් එයාට අපමාන අපහාස වෙන වචනයක් එහෙම කියවෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි මේ දේ මං කරලා දෙන්නම් කියලා කියනවා. සමහර වෙලාවට Tamanට වෙන වැඩක් ඉදලා තියෙනවා. ඒක අමතක වෙලා කියනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. මේවා අසතිමත් භාවයේ පිළිබඳ යම් කාරණා. මේවට අපි කියනවා පමත්ත කියලා. ප්‍රමාද දෝෂ කියලා සාමාන්‍ය සිංහලෙන් අපිට කියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් අපි මිස්ටේක් කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රමාද දෝෂ වගේ දේ. ඒකයි මෙතන පමත්තන් කියලා කියන්නේ. ප්‍රමාද දෝෂයන් අසතිමත් භාවයන් නිසා සිද්ධ වෙන දේවල්. එතකොට මොකද කරන්නේ? දැන් මේ ප්‍රමාද දෝෂය ඇති වුණාම ඒක අයථා විදියට භාවිතා කරොත් අපි හිතමු වැරදි වචනයක් කියවුණා. ඕක අල්ලගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් එතන ඉඳලා මොකද වෙන්නේ? ඉතින් එතන ඉඳලා මේ දිශාව පටිච්චන්න නැහැ, කේම නැහැ, අපපටි බය නැහැ. එතන ඉඳලා මෙතන දුක්ඛ පටන් ගන්නවා. දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පමත්තං රක්칸ති කියලා කියන්නේ. ප්‍රමාද දෝෂේ රක්칸ති කියලා කියන්නේ ගණන් ගන්න එපා. මේ පමත්ත ප්‍රමාද දෝෂය කියලා කියන්නේ හිතාමතා සැලසුම් කරලා කරන අපරාධය නෙමෙයි. අපේ ධර්මයේ වචන දෙකක් පාවිච්චි වෙනවා. අච්චය සහ අපරාධ කියලා වචන දෙකක්. සමහරට ඔබ මේ වචන දෙක අහලා ඇති. එකක් අච්චය අනික අපරාධ. දැන් අපි පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට අච්චයන් කම මේ බන්තේ කියනවනේ, අච්චයන් කමත මේ බන්තේ කියනවනේ. අච්චයට තමයි මෙතන පමත්ත කියලා කියන්නේ. ප්‍රමාද දෝෂය. අච්චය හිතාමතා සැලසුම් සාගතව කරන සාපරාධී ක්‍රියාව නෙමෙයි. ඒකයි මේ පමත්තං රක්칸ති කියන්නේ ප්‍රමාද දෝෂේ රකින්න කියන. රකින්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒකත් එක්ක පැටලෙන්න එපා. ඒක ඒ ප්‍රමාද දෝෂය අල්ලගෙන රණ්ඩු කරන්න යන්න එපා. ඒකයි කියන්නේ. බලන්න මේ මිත්‍යාමච්ච එක්ක යහපත් සමාජ සම්බන්ධතාවයක් පවත්වද්දී බුදුරජාණන් වහන්සේ අපට දෙන කොච්චර වැදගත් උපදේශයක්ද. අපි හැමෝම අතින් මේ ප්‍රමාදය සිද්ධ වෙනවා. යම් ප්‍රමාද දෝෂයන් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒක ආරක්ෂා කරගන්න. ඒකයි කියන්නේ. ඒකත් එක්ක ගැටුමකට යන්න එපා. ඒකත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. එහෙම දේවල් වෙන්න පුළුවන් කියන එකයි. කාපුවතිනොත් ප්‍රමාද වෙන්න පුළුවන්. පමත්තං කියලා කිව්වේ ඒ කාරණේ. පමත්තං රක්칸ති. ප්‍රමාදය අල්ලගෙන නිකන් අනවශ්‍ය වාද විවාද රණ්ඩු සරුවල් කරන්නේ. හරි මම පිළිගන්නවා. ඔයාගේ අතපසු වීමක් මේක ප්‍රමාදයක් මේක. ඒකට කමක් නැහැ. අපි ඉදිරි වැඩ ටික කරමු. ඒක අතහැරලා දාමු. හැබැයි මේක අවංකව ප්‍රමාද දෝෂයක්ම වෙන්න ඕන. අපරාධයක් නෙවෙයි. හිතාමතා සැලසුම් කරලා කරන දෙයක් නෙවෙයි. අමතක වීමකින් අසතිමත් භාවයකින් සිද්ධ වෙන දෙයක්. ඒකයි පමත්තන් කියලා කියන්නේ. ඊළඟට කියන පමත්තස්ස සාපතේයන් රක්칸ති කියලා. මේ ප්‍රමාදයට වැටුනම අතපසු වීම උනාම අමතක වීම උනාම එයාට අමතක වෙනවා තමන්ගේ කෘත්‍ය විතරක් නෙවෙයි සමහර වෙලාවට තමන්ගේ දේපල ද්‍රව්‍ය භාණ්ඩ වස්තු සමහර විට තමන්ගේ දූ දරුවෝ ව්‍යාපාර ඒව පිළිබඳව ඒවට තමයි සාපතේය කියලා කියන්නේ. බුදුදහමට අනුව පමත්තස්ස ප්‍රමාදයටපත් වුණු පුද්ගලයාගේ සාපතේය කියලා කියන්නේ ඔහු සතු දේ. ඔහු සතු නොඑක් දේවල් තියෙන්න පුළුවන්. එතකොට මිත්‍රයෙක් වුණාම අමච්ච වුණාම ගෘහපතියෙක් වුණාම නැත්නම් අපි යාළු මිත්‍රයෝ වුණාම අර ප්‍රමාදයට වෙරිච්ච මිනිස්යාගේ දේවල් සාපතේය. ඔහු සතු දේ රක්칸ති ආරක්ෂා කරන්න. ඒකයි තියෙන සමහරු ප්‍රමාදයකදී සාපතේය පැහැර ගන්න.
මේ පුද්ගලයා ප්‍රමාදයටපත් වෙලා ඉන්න අතරේ ඔහු සතු දෙයටයි සාපතේයන් කියලා කිව්වේ. පාලි භාෂාවෙන් ඔහු සතු දෙය පැහැර ගන්න. ඉතින් ඒක මිත්‍ර ද්‍රෝහීකම. මිත්‍ර ද්‍රෝහීකමක්. ඉතින් එහෙම පැහැර ගන්න හොඳ නැහැ. ඒකයි තියෙන්නේ. ඊට පස්සේ කියන බීතස්ස සරණං හොන්ති. සමහර වෙලාවට බයටපත් වෙලා ඉන්න අවස්ථා තියෙනවා. අපේ යාළු මිත්‍රයෝ අපි. ඒකට මිත්‍රයන්ගේ ස්වභාවය තමයි බයටපත් වෙලා ඉන්න වෙලාවේ සරණ පිහිටක් වෙනවා. ඔයා බය වෙන්න එපා, අපි ඉන්නවනේ. අපි මේකට කටයුතු කරමු, අපි මැදිහත් වෙමු. ආදී වශයෙන් ඔහුගේ බය හැඟීම අයින් කරලා ඔහුට පිහිටක් වෙන එක. බීතස්ස සරණං හොති. ඊට පස්සේ ආපදාසු න විජහන්ති. ආපදා කියන වචනේ තේරෙනෝනේ කාට? නොහිතන අවස්ථාවල අපේ ජීවිත කරා එන කරදර ප්‍රශ්න ගැටලු ලෙඩ රෝග ආදී නොයෙක් දේවල් වලට තමයි පාලි භාෂාවෙන් ආපදා කියලා කියන්නේ. ආපදා. අපි සිංහලෙනුත් පාවිච්චි කරන්නේ ওই වචන. අපිට මේ තියෙන ආපදා කළමනාකරණ කියලා අමාත්‍යාංශයකුත් දාගෙන තියෙනවා. ආපදා කියන ඒවා ස්වභාවිකයි. හේතුඵල ධර්මානුකූලව ඇති වෙන දේවල් ඒවා. න විජහන්ති මිත්‍රයෝ වුණාම ආපදාවකදී අහක බලා ගන්න හොඳ නැහැ. පැත්තකට වෙන්න හොඳ නැහැ, අයින් වෙන්න හොඳ නැහැ. මේ ආපදාවෙන් ගොඩ එන්න සාමූහික උත්සාහයක් අපි දරන්න ඕනේ. දැන් බලන්න වර්තමාන ආපදාව බලපුවාම මේ දේවල් බොහෝ වෙලාවට කෙරෙනව අඩුයි. දැන් රාජ්‍යයේ පැත්තෙන් අමාත්‍යලගේ පැත්තෙන් කටයුත්ත කෙරෙනවා, සමහර වෙලාවට මහ ජනතාවගේ පැත්තෙන් ආපදාවෙන් ගොඩ එන්න දරන උත්සාහය අඩුයි. ආපදාව පිළිබඳ වගකීම තේරම ආණ්ඩුවට පවරලා ඉන්නේ. මම දන්නේ අනිත් රටවල කොහොමද කියලා. ලංකාවේ ඔක්කොමලා එහෙමයි. එතකොට අර මේ දිශාව, උත්තරා දිශාව මිච්ඡා මච්ඡා මේ දිශාව පටිච්චන්න නැහැ, කේම නැහැ, අපරිබය නැහැ. ඒකයි ස්වභාවය. මේ පැත්තෙනුත් ඒ අඩුපාඩුව කෙරෙන වෙලාවල් තියෙනවා. අනිත් පැත්තෙනුත් කෙරෙන දෙපාර්ශවයක් නිතරම පෙන්නනවනේ මේ දිශාවක් ඇතුලේ. ගහපති පුත්ත එක පැත්තක ඉන්නේ නිතරම, අනිත් පැත්තේ මිත්තා මච්චා. ඉතින් දෙගොල්ලම එකතු වුණාම එකම කණ්ඩායමක්. පුරවැසියා සහ පුද්ගලයා ගහපති පුත්ත කියන්නේ මෙතෙන් බුදුරජාණන් වහන්සේ අර සිංහලකට පාවිච්චි කරන වචනේ ඔබ සම්බන්ධ වෙ සිටින අනිත් පාර්ශවය. මිත්තා මච්ච කියන්නේ අපි තව පාර්ශවය. ඉතින් අපිත් අනිත් පැත්තේ මිත්තලා සහ මච්චලා. අනිත් අයට. ඒගොල්ලෝ අපිට මිත්‍රයෝ, අපිට අමච්චයෝ, අපිත් මිත්තා මච්ච. දැන් අපිත් මිත්‍රයෝ වෙලා තියෙනෝනේ. අනිත් අය විසින් අපිව මිතුරු කරගෙන තියෙනවා. අපිටත් අමච්ච තත්වයන් තියෙනවා. අපිට යම් හැකියාවන් තියෙනවා, දක්ෂතා තියෙනවා, කුසලතා තියෙනවා. පුරුදුකම් තියෙන, බලය තියෙන, හැකියාව තියෙන. ඉතින් ඒවයි ගුණුවට අමච්ච කියලා කියනවා. ඉතින් අපි එකිනෙකාට මේ විදිහට උදව් කරගන්න. ওই විදිහට. ආපදාසු න විජහන්ති. ආපදාවකදී එහෙම අතහරින්නේ නැහැ. ඊළඟට කියනවා අපර පජා ච අස්ස පටිපූජෙන්ති. අපර පජා කියන්නේ ප්‍රජාව කියන එකනේ සාමාන්‍ය. අනෙක් ප්‍රජාව නැත්තම් මේ පුද්ගලයා හා සම්බන්ධ සෙසු අය කියන එකයි අදහස් කරන්නේ. දැන් සමහර වෙලාවට අපි මෙහෙම හිතන්නකෝ, අපිට මිත්‍රයෙක් ඉන්නවා, යාළුවෙක් ඉන්නවා. අපි මේ යාළුවට මිත්‍රයාට විතරක් නෙමෙයි, ඔහුගේ අපර ප්‍රජාව කවුද? ඔහුගේ භාර්යාව, ඔහුගේ ස්වාමි පුරුෂයා, ඇයගේ ස්වාමි පුරුෂයා, ඔහුගේ හෝ ඇයගේ දරුවන්, ඔහුගේ හෝ ඇයගේ අම්මා තාත්තා. මේ තමයි යම් පුද්ගලයෙක්ගේ අපර ප්‍රජාව. අපර පජා. අනිත් අය. සිංහලෙන් අපි කියන්නේ යාගේ අනිත් අය කියලා. ඒ අයටත් පටිපූජෙන්ති කියන්නේ සුදුසු විදිහට, පුළුවන් විදිහට උපකාර කරන්න. පුළුවන් විදිහට ඉතින්. ඕක තමයි කාරණා. එතකොට මෙතනත් කාරණා 10ක් කියවුණානේ. දානය, ප්‍රිය වචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය, අවිසංවාදතාව. 5යි.
ඊළඟ පහේ තියෙන්නේ පමත්තන් රක්කති ප්‍රමාද දෝෂයකදී ඒක නොසලකා හැරලා කටයුතු කිරීම. පමත්තස්ස සාපතේයන් රක්කති ප්‍රමාද දෝෂයකදී ඔහු අයත් දේ සතු දේ සන්තකේ කියලා අපි ඔකට කියන සාපතේය සන්තකේ ඒක රකින්න එක. බය තැති ගත්තම ඒ කියන්නේ ශක්තිමත් කරන්න ඕන. අපි කියන්නේ හිත ශක්තිමත් කරනවා කියලා. ඔය බීතස්ස කියලා කියන්නේ බය වුණාම පසු බහිනකොට පස්සට යනකොට අපි රකින්නවා. දැන් මම උදාහරණයක් හැටියට මම අර කිව්වේ මම මේ දවස්වල ඉතින් ගෙවල් දෙකක් දෙන්නෙකුට හදලා දෙනවා කියලා. ඉතින් එක්කෙනෙක් මේ වැඩේට අත තියන්න හරි බයයි. හරි බයයි පසුබට ගතියක් තිබ්බේ. මේක කරන්න බෑ මට කිසිම ආදායමක් නැහැ. මගේ ඥාතිවුනුත් එච්චර මට උදව් කරන්නේ මේ වැඩේ කරන්න බෑ සවින්නාංශ කියන බීත ගතිය. පසුබට ගතිය. ඒකට අපි ඒකෙදි විවිධ පැතිකඩයන් පෙන්වලා දෙන්න ඕනේ මේ විදිහට කරපුවා. තමන්ගෙන් පටන්ගෙන තමන්ගෙන් දානේ පටන්ගෙන දැන් මමත් එහෙමයි මගේ පරිත්‍යාගය ඉස්සෙල්ලා කරලා දැන් මේ විදිහට අනිත් අයත් උදව් කරන අය ඉන්නවා අපිට. රාජ්‍යනුත් අපිට උදව්වක් අමච්චලගෙනුත් ගන්න පුළුවන් මිත්තලගෙනුත් ගන්න පුළුවන්. අපිට මිත්ත අමච්චලා ඉන්නවනේ. බය නැතුව මේ වැඩේට අත තියෙන. ඉතින් දැන් ලස්සනට කරගෙන යනවා. ඒ මොකද්ද බීතස්ස සරණං හොන්ති කියලා කියන්නේ අර පසුබට මානසිකත්වයේ බය අපි බය කියලා කියන්නේ. අපෝ මට නම් ඕක කරන්න බෑ. ආදී වශයෙන් කියලා පස්සට යන ගතියක් තියෙනවා. බීත ගතියක් තියෙනවා. බය තැති ගන්න ස්වરૂපයක් තියෙනවා. ඒකයි. ඉතින් බීතස්ස සරණං හොති. ඒ අයට ශක්තියක් වෙන්න ඕන. උනන්දු කරවන්න ඕන. උත්සාහවත් කරවන්න ඕන. පුළුවන් කියන එක පෙන්නලා දෙන්න ඕන. ඒ පුළුවන් ඊට අදාළ මාර්ග පෙන්නලා දෙන්න ඕන. එතකොට පුද්ගලයෝ ඉදිරියට යනවා. බීතස්ස සරණං හොති කියව එක. අපදාසුන විජහන්ති ආපදාවකදී අත්හරින්න නැති වෙන්න ඕන. අපරපජාච අස්ස පටිපූජෙන්ති යාගේ සිසු අයටත් පුළුවන් විදිහට උදව් කරන්න. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි දිශාව නැත්නම් හතරවෙනි සමාජ සම්බන්ධතා සමාජ කණ්ඩායම ඒ කණ්ඩායම ඇතුළේ තිබිය යුතු සමාජ සම්බන්ධතා කොටස. ඒ සමාජ කණ්ඩායම පටිච්චන්න ඒ කියන්නේ සුරක්ෂිත khේම බොහොම සුවදායීව ඉන්න අපපටි බය එකිනෙකාගෙන් මේ කරදරයක් එකිනෙකාට කරදරයක් නොවන තත්ත්වය තමයි අපපටි බය කියන්නේ. පටි බය. ප්‍රතිබය කියලා කියන්නේ එකිනෙකාගෙන් වෙන බය කියන එකයි. පටි බය කියන්නේ එහෙම එකිනෙකාට බයක් ඇති නොවන khේම. ඒ தත්ත්වය තමයි khේම කියන්නේ. බොහොම සාමකාමී පටිච්චන්න සුරක්ෂිත භාවයටපත් වෙන්න නම් එවැනි தත්ත්වයන්ටපත් වෙන්න නම් මෙන්න මේ යුතුයකම් සහ වගකීම් නිතරම තමන්ගෙන් පටන් ගන්න. අනිත් එක්කෙනාට යුතුයකම් සහ වගකීම් පෙන්නලා දෙන්න නේ හුඟක් අය උත්සාහ කරන්නේ. ඔයාගේ යුතුයකම් මේක ඔයාගේ වගකීම මේක කියලා ඕක තමයි ඉස්සෙල්ලා පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ ඒක නෙමෙයි. මේක මගේ යුතුයකම මේක මගේ වගකීම. මම මගේ යුතුයකම කරලා මගේ පටන් ගන්නවා. මගේ වගකීමෙන් මම පටන් ගන්නවා. මම මේ වගකීම් ටික දරනවා. මම මේ යුතුයකම් ටික කරනවා. ඔයත් එහෙම ඔයාගේ වගකීම් ටිකයි ඔයාගේ යුතුයකම් ටිකයි කරන්නේ. දන්නේ නැත්නම් අපිට පෙන්නලා දෙන්නත් පුළුවන්. හැබැයි පටන් ගන්න ඕන තමන්ගේ. අත්තාන මේව පටම. බුදුහාමුදුරන්ගේ දේශනා හැම තමන් පළමු කොට. ඉතින් එහෙම පටන් ගත්තොත් මේ දිශාව තුල දුක්ඛ දෝමනස්ස ඇති වෙන්නේ. එතකොට දැන් මේ අපි සාකච්ඡාවට ගත්තේ අදත් යථා භූත ඥාන දර්ශන කියන මාතෘකාවමයි. ඇත්ත తත්වය ඕක තමයි. ඇත්ත తත්වේ නම් අපි ජීවත් වෙනකොට මෙහෙම දිශාවක් ඇති වෙනවා. හේතුඵල ධර්මානුකූලවනේ. උත්තර දිශාවක් කියලා එකක් ඇති වෙනවා. මිච්ඡා මච්ඡා, මිත්තා මච්ඡා එකේ ඉන්නේ. මිත්‍රයෝ සහ අමච්චල. මිත්තා මච්ඡ දෙකොල්ල ඉන්නේ. අපිත් අන් අයගේ මිත්‍රයෝ අමච්චලා අපි. නේ? එතකොට මේක මිත්‍ර සමාගමක්. අමච්ච සමාගමක්.
මේ උත්තරා දිශාව. ඉතින් ඒක ඇතුලේ යුතුයකම් සහ වගකීම් ටික මනමින් ඉෂ්ට සිද්ධ වෙනවා නම් මොකද වෙන්නේ? මේ දිශාව පටිච්චන්නයි, කේමයි, අපපටිබයි. ස්ථාවරයි, සාමකාමී, සානශීලී, බය නැහැ. ගැටලු නැහැ. ඉතින් මේ කතා කරන්නේ දුක්ඛ නිරෝධය ගැන. මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍යයයි තුන්වෙනි ආර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධයයි නිරෝධගාමිනී පටිපදාවයි මේ කතාවේ. යම්කිසි දිශාවක් ඇතුලේ යම්කිසි සමාජ කණ්ඩායමක් ඇතුලේ දුක්ඛ සමුදය වෙන හැටි මේ තුලින් අපිට පේනවා. දානේ නැත්තම්, ප්‍රිය වචනේ නැත්තම්, අර්ථචරියාව නැත්තම්, සමානාත්මතාවය නැත්තම් තියෙන්නේ හැමතිස්සෙම විසංවාදේ නම් එහෙනම් දුක්ඛ සමුදයක්. එතන දුක හටගන්නේ. මේ දුක නැතිකම තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චන්නා කේමා අපපටිබය කිව්වේ දුක්ඛ නිරෝධ. ඒ සඳහා මාර්ගය පෙන්නනවා. මෙතන කරුණු 10ක් පෙන්නන මාර්ගයට දානේ, ප්‍රිය වචනේ, අර්ථචරියාව, සමානාත්මතාවය, අවිසංවාදනතාවය. ඊළඟට ප්‍රමාද පුද්ගලයා රැකීම, පමත්තන් රක්කති, පමත්තස්ස සාපතේයන් රක්කති. ප්‍රමාද දෝෂයට වැටුණු එක්කෙනාගේ දීපල නැත්නම් ඔහු සතු දෙ සන්තකේ රැකීම, බීතස්ස සරණං හෝති, පසු බහිනකොට ශක්තිමත් කිරීම, බය වුණාම අභය දීම, ආපදාසුන විජහන්ති, ආපදාවකදී අත නොහැරීම, ඊළඟට අපරපජාචස්ස පටිපූජෙන්ති, ඔහුගේ අනිකුත් අයටත් පුළුවන් විදිහට උදව් කිරීම. ඒක තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. ඉතින් ඕවා විග්‍රහ කරලා බැලුවොත් ඕවයි ඇතුලේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. දැන් අපි ඔය කරුණු 10 දැන් මෙතන කරුණු 10ක් කියුවේ දාන ආදී වශයෙන් ওই ටික ගැඹුරින් විග්‍රහ කරලා බැලුවොත් තියෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයම තමයි. එතන සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා නේ. බලන්න මෙතන තියෙනවා ප්‍රිය වචනේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, යහපත් වූ කායික ක්‍රියා, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේවා තමයි තියෙන්නේ. තවත් ගැඹුරින් කිව්වොත් සීල සමාධි ප්‍රඥා තුන මේ පෙන්වන්නේ ඕනම තැනක. දුකෙන් මිදෙන්න නම් තියෙන්නේ මිදීමේ පටිපදාව හැමතිස්සෙම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව වෙන්නේ හැමතිස්සෙම. අය මේවා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ, මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයමයි, වෙන දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ ඒක ඉදිරිපත් කරන විදිහ පරයාය ක්‍රමයට ඉදිරිපත් කරනවා. එතනට ගැළපෙන විදිහට, එතන අවශ්‍යතාවයේ විදිහට, එතන ඇති වෙන ගැටලුවට විසඳුම විදිහට බුදුරජාණන් වහන්සේ ඒක ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන ගැඹුරින්. ඒකයි ස්වභාවය. හොඳයි. මගේ සාකච්ඡාව මම කැමැති යොතකින් මේ නතර කරන්න. ඉතින් අපේ ධම් සභාවේ මේ වන විටත් අපේ කල්යාණ මිත්‍රයන් වැඩි පිරිසක් රැඳී සිටිනවා. ඉතින් අපි මෙතෙන් සිට ඉතිරි කාලය ගත කරමු සංවාදයේ සඳහා. විසංවාදයේනේ අපිට සාකච්ඡා කරන්න, එකතු කරගන්න මොනවද තියෙන්නේ වටිනා දේවල්. මේ ගමන ඉස්සරහට යන්න. ඉතින් මේක අපි අපේ ජීවිතවලදී අපි ප්‍රායෝගිකව අපි අනුගමනය කරන දෙයක් බවට පත් කරගමු. ඉතින් පුළුවන් තරමින් සමාජගත කරමු. ඒකනේ අපේ වගකීම, අපේ යුතුයකම. එහෙමයි. හොඳයි. එහෙනම් මේ කතා බහ කරපු දේවල් ඔස්සේ ඔබටත් යමක් එකතු කරන්න තියෙනවනම්, ඒ වගේම මොන හරි දහම් ගැටළු ප්‍රශ්න ආදී දේවලුත් තියෙනවනම් අපි ඒ සඳහා අවස්ථාව කරගමු. මේ අවස්ථාව. තිරුවන් සරණයි. අපේ පරණ සමාජයේ වැඩවසම් සමාජ ක්‍රමය කියන එකෙන් ඔය අදහස් වෙන්නේ නිත්‍යශීලී බව, එකිනෙකාට උදව් කර ගැනීම නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ උදව් කරගෙන මිලට මුදලට නැතුව මම තව කෙනෙක්ගේ වැඩකට යනවා, උදව් කරනවා, එයා මට උදව් කරනවා. ඒ කියන්නේ ඒකට මිලක් මුදලක් නියම කරගෙන නැහැ. එතන තියෙන්නේ මිත්‍රශීලී බවම නේද සංවාස දෙන්නේ කාලේ. ඔව්, ඇත්ත වශයෙන්ම මේක හරි. අපේ
අපේ සමාජය තුළ මේ කියන දහම ක්‍රියාත්මක වුණා. දැන් අත්තම කියලා දෙයක් අපේ තිබුණානේ. දැන් අපි වැඩ කරනකොට මේ අපි එකිනෙකාගේ වැඩ කරලා දෙනවා. ඒවා මිල මුදල් බලාගෙන ආපසු උදව් බලාගෙන නෙමෙයි වැඩක් යෙදුනම අපි එතෙන්ට ගිහිල්ලා මේ ශ්‍රම දානය කරනවා. මොන හරි අපිට තියෙන දෙයක් දෙනවා. ඒ අවස්ථාවේ මිල මුදල් හරි වැඩක් කරලා දෙනවා හරි නැත්නම් උපදේශයක් දෙනවා හරි මොනවා හරි කරලා ඒ වැඩේ සාර්ථක කරගන්න අත්තමක් දෙනවා අපි. තමන්ගෙන් දෙන්න පුළුවන් දේ දෙනවා. එකිනෙකාට උදව් කරගන්න. ඒවයි ආර්ථික ප්‍රතිලාභ හෝ පෙරලා උදව්පකාර බලාපොරොත්තු වීම එහෙම මොකුත් නැතුව ගියේ. එවැනි සමාජය තුල තිබුණේ එවැනි දෙයක්. හැබැයි ඔය අපි ඔබතුමී පාවිච්චි කර වචනේ වැඩවසම් කියන එක මෙතෙන්ට සම්බන්ධ කරන්න හොඳ නැහැ. මොකද මේ වැඩවසම් ක්‍රමය කියන්නේ වෙන එකක්. ඒක හොඳ එකක් නෙවෙයි. ඒක මේ බෞද්ධ සාර ධර්ම තිබුණු එකක් නෙවෙයි වැඩවසම් සමාජය කියලා කියන්නේ. වැඩවසම් සමාජය තුළ තිබුණේ සාමාන්‍යයෙන් රදලියා සහ ප්‍රවේණිදාසිය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. කිසියම් සම්පත් කොටසක අයිතිකාරයෙක් හිටියා. ඒ පුද්ගලයා අනිත් අයට ජීවත් වීම සඳහා තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම කරගත්තා. ඒ අනිත් අයව පාවිච්චි කළා. වැඩවසම් ක්‍රමය ඒක. ඒක බෞද්ධ සමාජ ක්‍රමය නෙමෙයි. වැඩවසම් සමාජ ක්‍රමයවත් එහෙම නැත්නම් ඊටත් කලින් තිබිච්ච මේ වහල් ක්‍රමයවත් ඊට පස්සේ එන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයවත් සමාජවාදී ක්‍රමයවත් ඔය එකක්වත් නෙමෙයි බෞද්ධ වැඩපිළිවෙල. ඔය එකකටවත් අර්ථකථනය කරන්න බෑ. මුල් මේක වහල් කියලා ගත්තොත් ඊළඟ එක වැඩවසම් කිව්වොත් ඊළඟ එක ප්‍රජාතන්ත්‍රවාදී කිව්වොත් ඊළඟ එක සමාජවාදී කිව්වොත් අපි සාමාන්‍යයෙන් ඔය ඔහොම වෙන්නනවනේ. නමුත් ඔය එකක්වත් නෙමෙයි බෞද්ධ. ඔය හැම එකේම දැන් වහල් ක්‍රමයේ ඊටාම නීචයි පහත් දීන සමාජ ක්‍රමයක්. වැඩවසම් ක්‍රමයට එනකොට බොහෝම නරක ගති ලක්ෂණ තියෙන්නේ. හුදෙක් ප්‍රවේණිදාසියට පාරම්පරිකව ඔහු ඒ රාජකාරිය කළ යුතුයමයි. එයින් පිටස්තරව හිතන්නවත් ක්‍රියා කරන්නවත් බෑ. ඒ වෙනුවට නින්දගමක් එහෙම නැත්නම් ජීවත් වෙන්න විතරක් පොඩි අවශ්‍යතා ටිකක් විතරයි දීලා තියෙන්නේ. ඔහු එක්තරා ප්‍රමාණයකට අර කලින් වහල් සමාජයේ තරම් වහලෙක් නොවුනට වැඩවසම් ක්‍රමයේ යටතේ එක්තරා ප්‍රමාණයකට වහල්භාවයේ පුද්ගලයාගේ ස්වාධීනත්වයට කිසිම ඉඩක් නැති එක්තරා සීමිත වහල්භාවයක් ක්‍රියාත්මක වෙන තත්ත්වයක්. ඒකේ යම් ප්‍රමාණය ඒක මට පොඩි වැරදීමක් කියලා. ඔව් ඒක හරි. ඒක අපි ඒ වචනේ මම මේ වචනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නේ ඒකයි. එතකොට ඒ தત્ත්වය තව ටිකක් ලිහිල්ුනේ අපි දැන්ට කියන ප්‍රජාතන්ත්‍රවාදී කියන தત્ත්වය යටතේ. එතකොට පුරවැසියන්ට හැමෝටම යම්කිසි නිදහසක් තියෙනවා තීන්දුව తీරන ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ යටතේ. එතකොට ඊට පස්සේ සමහරව ඉතින් ඔය සමාජවාදී කියලා එකක් මේ හඳුන්වා දීලා තියෙනවා. නමුත් ඒක ප්‍රැක්ටිකල් නෑ. ඔය දේශපාලනිකව හඳුන්වා දෙන සමාජවාදී ක්‍රමය කියන එක ප්‍රායෝගික නෑ. නමුත් බුදුදහමේ ඊට වැඩිය මේ සුවිශේෂ සමාජ ක්‍රමයක් උගන්වනවා. අපි මේ කතා කරන සමාජ ක්‍රමය බෞද්ධ බුදුරජාන් වහන්සේ කතා කරන පැහැදිලි කරන සමාජ ක්‍රමය. ඉතින් එතන තියෙන්නේ අර එක ෆෝමැට් එකක් එක ආකෘතියක් නෑ. දැන් වහල් ආකෘතිය හරි වැඩවසම් ආකෘතිය හරි එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය හරි සමාජවාදී ආකෘතිය හරි එහෙම ආකෘතිගත වීමක් එක්තරා ෆෝමැට් එකක් නෑ බෞද්ධ සමාජ ක්‍රමයේ යටතේ. බෞද්ධ සමාජ ක්‍රමයේ බලනවා ඒ මොහොතේ ඒ අවස්ථාවේ දැන් මේ වර්තමාන මොහොතේ කුමක්ද කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ. ඇයි මේ දෙක බලන්නේ? නොකළ යුත්ත කළොත් කළ යුත්ත මගහැරුණොත් මොකද වෙන්නේ? එතන පැන නගිනවා මේ දුක්ඛය කියන එක. මොකද එක් සමාජ ක්‍රමයක් කියන එක ස්ථිරව පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් උදාහරණයක් හැටියට සමාජවාදී ක්‍රමය කියලා එකක් දේශපාලනය ඇතුලේ
ඒ සකස් කරලා සමහර අය සමාජවාදී රටවල් කියලා වගේක් තිබුණානේ ඉස්සර. ඒගොල්ලෝ හිතුවා මේක නිට්ටයයි කියලා. මේක මේ විදිහටම පවත්වන්න පුළුවන් කියලා. නැහැ. අපේ ධර්මය ඇතුලේ පෙන්වන්නේ ඕනම සමාජ ක්‍රමයක් අනිත්‍යයි. දැන් අපි මේ කතා කරන දිසා නිට්ටය නැහැ. දිසා අනිත්‍යයි. ඒ වගේම ඒ දිසාවලට අදාළ යුතුයකම් උනත් නිට්ටය නැහැ අනිත්‍යයි. ඒවා වෙනස් වෙනවා කාලෙන් කාලෙට. නමුත් අපි පවත්ව ගන්නේ මොකද්ද? මේකේ හරය දුක ඇති වෙන්නේ නැති වෙන විදිහට, ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැති වෙන විදිහට පුළුවන් තරම් සාරධර්මීය අංශයක්, ගුණධර්මීය අංශයක් අපි පවත්ව ගන්න. ඒ සමාජ කණ්ඩායම් තුල. ඉතින් ඔබතුමී පැහැදිලි කර අර අත්තම් ක්‍රමය එහෙම නැත්නම් එකිනෙකාට ආර්ථික බලාපොරොත්තුවක් වෙනත් උදව් අපේක්ෂා කිරීමකින් තොරව එකිනෙකාට උදව් කර ගැනීම අපේ පැරණි සමාජයේ තිබ්බා. දැනුත් ඒක හැබැයි නැහැයි කියනවා නෙමෙයි. දැනුත් ඒක තියෙනවා. මම අර කිව්වේ මම යම්කිසි ක්‍රියාවක් මේ දවස්වල කරගෙන යනවා. ඒකෙදි මම දකිනවා ඒක. තවමත් හුඟක් අය මේ වැඩේට මැදිහත් වුණාම ඒගොල්ලෝ ඇවිල්ලා සාමින්නාස අපි මේ ටික කරලා දෙන්නම්. මේ වැඩේ අපි කරලා දෙන්නම්. අපි මේ ටික කරලා දෙන්නම්. සමහරු මේ ශ්‍රමයෙන්, දානයෙන්, සමහරුන්ට තියෙන බුද්ධියෙන් දැන් අපිට සමහර දැනුම අපිට නැහැ. දැන් අපිට ඉදිකිරීම ක්ෂේත්‍රයේ සමහර දැනුම අපිට නැහැ. එතකොට ඒ අය ඇවිල්ලා ඒකට උදව් කරනවා. සාමින්නාස අපි මේ ටික කරලා දෙන්නම්. එතකොට තවමත් අපේ ළඟ ඒ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීපු ඒ උතුම් ගුණධර්ම රැකිලා තියෙනවා. නැත්තරම නැතිලා නැහැ. ඒ සමාජ කණ්ඩායම් තුල ඒ දේවල් තියෙනවා. ඔය අපි මෙතෙක් කතා කර සමාජ කණ්ඩායම් තුල මව්පිය දූ දරු සබැඳියාව ඇතුලේ ඊටාම හොඳට ඒවා පවත්වගෙන යන ඇත්තෝ ඉන්නවා. ඊළඟට ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය ඊටාම හොඳට පවතින අවස්ථා තියෙනවා. ඊළඟට ස්වාමි භාර්යා සම්බන්ධතාවය ඊටාම හොඳට පවතින අවස්ථා තියෙනවා. අද අපි අවධානය යොමු කර මිත්‍රාමච්ච මිත්‍ර සම්බන්ධතාවය කියන එක හොඳට පවතින අවස්ථා තියෙනවා. ඉතින් ඒක අර අපිට කාලයක් පෙන්වන්න බෑ. ඉස්සර මේවා තිබුණා දැන් නැහැ කියන්නත් බෑ අපිට. දැන් තියෙනවා ඉස්සර තිබුණේ නැහැ කියන්නත් බෑ. අපි ඒවා කියන්නේ හේතු ඇතිකල්ලි ඇත. හේතු නැතිකල්ලි නැත නේ. එහෙමයි. මනුස්සයෝ මේවා අවබෝධ කරගෙන තියෙනවා නම් මේවා තියෙනවා. මනුස්සයන්ගේ හිතවල මේ ඒකයි අපි මේ ධර්ම සාකච්ඡාව උනත් නැවත කරන්නේ. ඉතින් මේවා අවබෝධ කරගෙන ඉන්න ප්‍රමාණයට මේවා පවතිනවා. බුදුදහම මේ කියන්නේ නිතර කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා නිතර ධර්ම ශ්‍රවණය කරන්න නිතර ධර්ම සාකච්ඡා කරන්න. ඒ තුලින් ධර්ම අවබෝධය ඇති වෙලා ඔන්න එතකොට ධර්ම අවබෝධය ඇති කල්හි ඇත. ධර්ම අවබෝධය නැති කල්හි නැත. නේ? ඒකයි ස්වභාවය. ඉතින් අන්න එහෙමයි ඒ කාරණේ. එහෙමයි සාරිවාස අවබෝධ වුණායි කියන්නේ. ස්වාමීන් වහන්සේ. ඔව් මහත්තයා ඇහෙනවා. මේ දැන් ඔය සංවිධාන තියෙන සමාජ සේවා සංවිධාන විශේෂයෙන්ම මේ ටිකක් පුළුල් වැඩ කොටසක් කරන්න ඒ සංවිධාන මැදිහත් වෙලා ඒ සංවිධාන වලට අපිට උදව් වෙලා අපිට මුදලින් හරි ශ්‍රමයෙන් උදව් වෙලා ටිකක් කොටසක් කරගන්න පුළුවන්. මොකද අපිත් අපේ මිත්‍රයෙක්ගේ තිබුණ එහෙම සංවිධානයක් එයාත් එක්ක සම්බන්ධ වෙලා කුමුක්කෝය කියලා පොඩි ගමක් වස්කොමුව සත්තු එහෙම ඉන්න වන උද්‍යානයේ පළාතේ දුප්පත් ගමක් ගෙවල් කඩා බිඳ වැටෙනවා. එක පවුලක් හිටියේ කුකුල් කූඩුවක් ඇතුලේ 4 දෙනෙක් ඉන්න පවුල. ටික කාලෙකින් අවුරුදු 2-3කින් අපි එතන නිවාස හදලා හැබැයි ගමේ මිනිස්සු ශ්‍රමදානයේ ඒගොල්ලන්ගේ ශ්‍රමය දුන්නා ඒ ගෙවල් හදන්න. එතකොට අන්න ඒගොල්ලෝ අර දානේ කියන කොටස කරානේ. දානේ. ඔව්. බාස් ඒගොල්ලන්ට වැඩ කරන දවසට කෑම සපයනවා පමණයි.
එතකොට ගෙවල් 27ක් තොගොයිද හැදුවා පොඩි පන්සලක් හැදුවා ඉස්පිරිතාලේ දිනු කෙරුවා. එතකොට මේ හොඳට ඉගෙන ගන්න ළමයිට ශිෂ්‍යත්ව එහෙම ලබා දුන්නා. ඒ අර සංවිධානයේ මගින් කරපු වැඩ කොටස ඒ වගේ සංවිධාන කීපයක්ම තියෙනවා ලංකාවේ. ඔව් ඒක තමයි අර ඒවට අපි කියන්නේ අර මේ මෙතන භාෂාවෙන් කිව්වොත් මේ අමාත්‍යංශයක් කියලා. ඒ කියන්නේ එහෙම පිරිස ගොනු වෙලා එවැනි වැඩ කටයුතු කරන්න ගොනු වෙලා සංවිධානය වෙලා සහයෝගයෙන් කරගෙන යනවානේ. එතකොට විශේෂ පුහුණු තියෙන කට්ටිය භාෂා ඒ කට්ටිය ඒගොල්ලන්ගේ ශ්‍රමය දුන්නා. නමුත් ඒගොල්ලන්ට සන්තෝෂයක් වගේ දුන්නේ පරියක් නෙවෙයි. අපි ගමේ අනිත් මිනිස්සු ශ්‍රමය දුන්නා ඒ වැඩ කරන දවසට කෑම සපයුම පමණයි. ඔව් ඇත්තටම එහෙම කරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්යන්ට එහෙම අවබෝධයෙන් එකතු වුණොත් ඒ ක්‍රියාව කරන්න පුළුවන්. ඒ අපිට ගොඩාක් අපි දැන් අර රජේටම පවරලා මේ එහෙම කරන්නනේ හුඟක් අය නිකන් දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. නමුත් පුරවැසිය යුතුකම් ටික අපි කරොත් අපිටත් ඒවට සම්බන්ධ වෙලා අපිටත් කළ හැකි දෙයක් තියෙනවා. අපේ යුතුකම එතෙන්ට දැම්මොත් අපේ වගකීම එතන ඉෂ්ට කරොත් අපේ දායකත්වය එතෙන්ට එකතු කළොත් එතන ශක්තිය ගොඩනැගිලා ඒ කාර්යය කරන්න පුළුවන් නේ. ඒක වාසනාවට එතන මන්ත්‍රීවරු මේකට නැගියත් උනේ නෑ. ඉතින් අපිට ඒ ගමේ මිනිස්සු එක්ක වැඩ කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් ඒගොල්ලන්ගෙන් වුණත් ඔය මැති ඇමතිවරුන්ගෙන් වුණත් අපි අර යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ඇතුලේ ගියොත් ඒගොල්ලන්ගෙනුත් යම් කොටසක් ගත හැකි. මොකද ඒක සාමාන්‍යයෙන් නම දාගන්න නැත්නම් පක්ෂ නම දාගන්න. ඔව් ඒ වගේ ඒවට එනවා ඒගොල්ලෝ. සාමාන්‍යයෙන් දැනට ඔය මැති ඇමතිවරු කිව්වම දැනට ඉන්නේ දේශපාලඥයෝනේ. දැන් ඔව් දේශපාලඥයා නම් අපිට එච්චර මේ ගැළපෙන්නේ නැහැ. නමුත් මේ බුදුහාමුදුරෝ අමච්චා කියන වචනෙන් කියන්නේ දැන් ඉන්න දේශපාලඥයා නෙමෙයි. මේ දෙන්න ලොකු වෙනස්. මේ දෙන්නගේ භූමිකා දෙක. අමච්ච කියලා කියන්නේ දක්ෂපක්ෂකම තියෙන, පළපුරුද්ද හැකියාව තියෙන, ඒ වගේම ඒ සඳහා ප්‍රවීණ ඥානයක් තියෙන පුද්ගලයා අමච්ච කියලා කියනවා. දැන් අමච්ච කිව්වම අපිට මතක් වෙන්නේ දේශපාලඥයනේ. එයා නම් ඉතින් මේ වැඩවලදී වාසියට වැඩි අවාසි ඉතින්. එහෙම එකක් තියෙනවා ඉතින්. දේශපාලඥ පොලිටිෂියන් නේ. පොලිටිෂියන් නෙමෙයි මිනිස්ටර් කියන්නේ. ඒ ගමට කොහොමදත් මන් දන්නේ മന്ത്രി කෙනෙක් ඉන්න ඇති. නමුත් පළාතේ ආවේ නැහැ. ඔව් ඒගොල්ලෝ එන්නේ දැන් ඉන්න පොලිටිෂියන් එන්නේ පොලිටිකල්ලි ඒගොල්ලොන්ට මොන හරි බෙනිෆිට් එකක් තියෙනවා නම් දේශපාලනික වාසිදායක තත්ත්වයක් තියෙනව නන්නේ පොලිටිෂියන් ඉන්නේ. එතකොට මිනිස්ටර් එහෙම නෙමෙයි. මිනිස්ට්‍රි එක ඇතුලේ මිනිස්ටර් වෙනම කෙනෙක්. එයා බලන්නේ එයාගේ විෂයපතේ ඇතුලේ ප්‍රජාවට සේවය කිරීමනේ මිනිස්ට්‍රි එකක් තියෙන්නේ මේ සඳහා අමාත්‍යංශය. අපි අපේ ඔය වචන එහෙම හොඳට පාවිච්චි කරලා තියෙනවා. අපේ රටේ අමාත්‍යංශය කියලානේ හඳුන්වන්නේ. ඉතින් අර පොලිටිෂියන් ඒක නෑ. එයා දේශපාලඥයා. ඒ කියන්නේ එයා ඉන්නේ වෙනත් ඉලක්කයක් තියාගෙන. එයාගේ හුඟක්ම තියෙන්නේ බලය ඉලක්ක වෙලා තියෙන්නේ. ඉතින් ඒ බලය කේන්ද්‍ර කරගෙන තමයි එයා කටයුතු කරන්නේ. පොලිටිෂියන්. නමුත් මිනිස්ටර් ඊට වැඩිය වෙනස්. මේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මිනිස්ටර් ගැන. අමච්ච කියන්නේ මිනිස්ටර් ගැන. ඉතින් අපි මිනිස්ටර් හොයා ගන්න ඕන. අපිට මතක් වෙන්නේ පොලිටිෂියන්නේ. දේශපාලඥයා එක ගනුදෙනු කරන්න හරි අමාරුයි. නමුත් අමච්ච හමු වුණොත් අපිට ඒ පිළිබඳ ප්‍රවීණයා, ඒ පිළිබඳ විශේෂඥයා, ඒ පිළිබඳ දැනුම තියෙන කෙනා, ඒ පිළිබඳ හැකියාව තියෙන කෙනා, ඒ පිළිබඳව කැපවීම කරන්න කැමති කෙනා හමු වුණොත් ඇත්ත වශයෙන්ම කාර්යය පහසු වෙනවා. ඒකයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේක ප්‍රශ්නයකට වඩා මේ අධ්‍යක්ීමක් ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. මේ විශේෂයෙන් අපි හොඳයි. ලංකාවේ පිට ජීවත් වෙන රටක ජීවත් වන අය හැටියට අවුරුදු ගානකදී
අපි අත්දැකපු දේවල් ගැන විශේෂයෙන්ම ඔය අමත්‍ය කියන කොටස කියන්නේ අපිට යම්කිසි සේවයක් මොකක්ද කරගන්න අපි මේ රටවල භාවිතා කරන ක්‍රමවේදය ගැන ඒතර හැම දෙයක්ම වෙන්නේ ඒ සඳහා යම්කිසි මුදලක් ගෙවීම තුළින්. කියන්නේ දැන් අපිට යමක් ගෙදර වැඩ කරගන්න ඕන වුණාම ඒකට දක්ෂතාවයේ තියෙන කෙනෙක් දෙතුන් දෙනෙක්ගෙන් කතා කරලා ඒකට මුදලක් කියන්නේ පොරොන්දු වෙලා ඒ විදිහට කරනවා. ඒ වගේ අවස්ථාව ඉඳලා හිටලා ඉතින් අපිට දුක ඇති වෙන එහෙම නැත්නම් ඒ ගැන කරදර වලට භාජන වෙන අවස්ථා නැතුව නෙමෙයි. නමුත් වැඩි හරියක් ඒකේ ඒ විදිහට කෙරෙනවා. ඒ කියන්නේ උගක් ඒ වැඩ කරන අයත් ඒගොල්ලන්ගේ පොරොන්දු වෙච්ච විදිහට වැඩ ටික කරනවා. ඒකට අපි පොරොන්දු වෙන මුදල ගෙවනවා. එතකොට ඒ වගේ අවස්ථා බොහොම සාමකාමීව ඒගොල්ලන්ට අපි ලොකු සම්බන්ධතාවයක් ඇති කරගන්නේ නැහැ. නමුත් ඉඳලා හිටලා අර වගේ අවස්ථාවක් ඇති වෙනවා. ඉතින් මම හිතුවා ඒකත් මේ වගේ මේ පරිසරයට වඩා ගොඩක් වෙනස්. මගේ අත්දැකීම් ලංකාවේ ඉන්නකොට නම් අපිට මුලක් කාලවට එක්කෝ යාළුවෙකුට කියලා සමහර දේවල් කරගන්නවා. නමුත් ඒකටත් යාළුවා තුඟක් කියලාවට බලාපොරොත්තු වෙනා ඒකට යම් කිසි රිටර්න් එකක් ඒ කියන්නේ වෙනින් යමක් අපි අතුනත් කරනවා වගේ ඉතින් හැබැයි මම හිතනවා ලංකාවේ මම අධ්‍යක්ෂක විදියට වැඩ කරගන්න ගියාම ගොඩක් දුරට කරදර වලට භාවිත වෙනවා. නමුත් මේ ක්‍රමේ මට හිතෙන හැටියට ගොඩක් පහසුයි අපිට කියන එක ඇත්තට මිල මුදල් ගෙවන්න අවශ්‍ය වෙන එක ඇත්ත. නමුත් කරදර දුක් නැතුව ඒ වැඩ ටික කරගන්න පුළුවන්. මම හිතුවා ඒක මම සඳහන් කරන්න කියලා මේ සාහිත්‍යව ටිකක් සම්බන්ධකමක් තියෙන නිසා. දැන් ඔතන ඇත්තටම මහත්ය කියපු කාරණේ මේ මට තේරෙන විදිහට දැන් ඔය අපි දිශා දෙකක් ඒ කියන්නේ සමාජ කණ්ඩායම් දෙකක් ගැන කතා කරන උත්තරා දිශා සහ හෙට්ටිමා දිශා කියලා. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නන දිශාව ඒක. ඒ කියන්නේ හෙට්ටිමා දිශාවේ තියෙන්නේ ඒ සමාජ කණ්ඩායම තුල තියෙන්නේ අර මිත්‍යාමච්ච ලක්ෂණේ නෙමෙයි. ඒගොල්ලන්ගේ භාණ්ඩ හා සේවා අපි ලබාගන්නේ කෙලින්ම ගෙවීම කරලා. ඒක මේ කිසිම ආකාරයක අර මිත්‍රත්වයේ මත හෝ කුසලතාවයේ දක්ෂකම ප්‍රදානය කිරීමක් හැටියට හෝ එහෙම නෙමෙයි. ඇත්තටම ওই දෙක බුදුහාමුදුරුවෝ වෙන් කරලා දක්වලා තියෙනවා. දැන් අපි මේ අද කතා කර උත්තරා දිශාවේ තියෙන්නේ එකිනෙකාට උදව් කරගන්නේ කිසිසේත්ම මිල මුදල් ගනුදෙනුවක් කරහා නෙමෙයි. මිල මුදල් හුවමාරුවක් නෑ එතන. ඊළඟට අපේක්ෂාත් නෑ. දැන් මම මිත්‍රයෙකුට උදව් කරන්නේ මිත්‍රයාගෙන් ආපහු උදව්වක් ගැනීමේ අදහසින් නෙමෙයි. මේක තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. යාට උදව්වක් ඕන වුණාම යාට උපකාරයක් ඕන වුණාම මම මේක කරලා දෙන්න ඕන. ඒක තමයි මිත්‍රත්වය කියන්නේ. ඒක ආපස්සට බලාපොරොත්තු වුණොත් එතන මිත්‍රත්වයක් නැහැ. ඊළඟට අමච්ච කියන්නේ දක්ෂපක්ෂකම් හුරු බුහුටිකම් හැකියාව දක්ෂකම බලය තියෙන කෙනා. එතකොට එයත් නිතරම හිතන්න ඕන මට දක්ෂකම තියෙන, මට හැකියාව තියෙන, මට පළපුරුද්ද තියෙනවා, මට දැනුම තියෙනවා, මට මේ විශේෂ ක්ෂේත්‍රය මම දන්නවා. මම ඒක අනිත් එක්කෙනා වෙනුවෙන් අනිත් එක්කෙනා මගෙන් ඉල්ලීමක් කරපුවාම මම එයා වෙනුවෙන් ඒක යොදන්න ඕන. ආපස්සට එයාගෙන් යමක් ලබා ගැනීම බලාපොරොත්තුෙන් නෙමෙයි ඒක කරන්නේ. එතකොට මේ දිශාවේ මේ උත්තරා දිශා කියන මේ මිත්‍රයන් කියලා අපි පොදුවේ ගත්තොත් මිත්‍ර අමච්ච කියන දෙන්නම ඇතුල් කරලා තියෙන මේකට. ඒ දිශාවේ ගත්තොත් ඒකේ කිසිසේත්ම මුදල් ගනුදෙනු බලාපොරොත්තුෙන් කියන්නේ ගෙවීම කිරීමක් නැහැ. ඒ වගේම පෙරලා උදව්පකාර ලබා ගැනීමක් අපේක්ෂා කරන්නේත් නැහැ. එහෙම නැති දිශාව තමයි මේ දිශාව. මේ උත්තරා දිශාව. ඒක නිසා ඒක අර උත්තර කියන්නේ උතුම් කියන අදහසකුත් තියෙනවා. මේ දිශාව හුඟක් උතුම්. ඊළඟට කියන හෙට්ටිම දිශාව කියන්නේ යට කියන එක. ඒක නිකන් පහත් කියන අර්ථෙත් තියෙනවා. ඒ කියන්නේ ඔන්න ඊළඟ එකේදී තමයි අපි ඒක ඊළඟ අවස්ථාවකදී මේක ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් පුළුල්ව. ඊළඟ දිශාවේ තියෙන්නේ කෙලින්ම භාණ්ඩ හා සේවා ලබා ගැනීම ගෙවීම කරලා. හිට්ටු කරලා, කේවල් කරලා, ඇග්‍රීමන්ට් අස්සම් කරලා ඒ වගේ හරිම නිකන් දුෂ්කර පැතිකඩක් දුෂ්කර සමාජ කණ්ඩායමක් හිට්ටිම දිශාව කියලා කියන්නේ. යට දිශාව කියලා සාමාන්‍යයෙන් අපි ඔක පරිවර්තනය කරන්නේ.
ඒකෙනම් කෙලින්ම බලාපොරොත්තු අපේක්ෂා සහිතව ගනුදෙනු ඊළඟට ඔය ගිවිසුම් එකඟතා හිට්ටු කිරීම negotiation ඔක්කොම තියෙන්නේ ඒක ඇතුලේ. ඒක ඇතුලේ විසංවාද බහුලයි. දැන් මෙතන විසංවාද නැහැනේ. විසංවාද නැති තැනක් මේ උත්තර දිශාවේ. හරිම මෘදු විදිහට යන්නේ. බොහොම අපේක්ෂා රහිතව යන්නේ. ගනුදෙනු වලින් තොරව යන්නේ. ඇග්‍රීමන්ට් නැහැ. කේවල් කිරීම නැහැ. හැබැයි ඊළඟ දිශාවට එනකොට ඒවා ඔක්කොම තියෙනවා. ඒකයි ඔය දිශා දෙකේ නැත්නම් ඔය සමාජ කණ්ඩායම් දෙකේ වෙනස. දෙකෙන්ම අපි වාණ්ඩහාස ඒවා ලබා ගැනීමක් සිද්ධ වෙනවා. හැබැයි මේ දෙක හරි ලොකු වෙනසක් තියෙනවා. මේක උත්තරා මේක හෙට්ටිම. මේක උඩ මේක යට. බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ. ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒකවල දැන් අපි ස්වාමීන් වහන්සේ අපි දැන් යම් කිසි දෙයක් කියන්නේ උත්තරම වශයෙන් යම් කිසි දෙයක් කරනකොට ඒ කියන්නේ අපි මුදලක් බලාපොරොත්තු වෙලා යම් කිසි කෙනෙකුට සේවයක් කරනකොට නැතර කියා කරන තැන ආදී ඒ සම්බන්ධතාවය අතර ගණේටද වැටෙන්නේ. ඔව් මෙහෙමයි. ඔතෙන්දි මහත්තයා අපිට පුළුවන් අපි දැන් වෘත්තියක් කරනවා නම් අපිට ওই දිශාව මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හෙට්ටිම දිශාවට සාමාන්‍යයෙන් වැටෙන්නේ. වෘත්තියක යෙදෙනකොට මොකද අපිට පේමන්ට් කරනවා අපිට ඒ සඳහා වරප්‍රසාද ලැබෙනවා වැටුප් ලැබෙනවා. එතකොට වැටුප් වේතන ගත්තත් අපිට ඕනනම් දිශාව මාරු කරගන්න පුළුවන්. වැටුප් වේතන ගනිද්දී හැබැයි මිත්‍රයෙක් හැටියට අමච්ච කෙනෙක් හැටියට වැඩ කරන්න පුළුවන්. වැටුප් ගනිමි. එතකොට අපි අර දිශාවේ මාරු වෙනවා. එතකොට අපි ඉන්නේ උත්තර දිශාවේ. හෙට්ටිම දිශාවේ නෙමෙයි. අපිට කරන්න පුළුවන් එහෙම. මට වැටුපක් ගෙවන නමුත් මම මේක මේ මිත්‍රත්වයෙන් කරනවා. මම උපරිම කැපවීමෙන් කරනවා. මට පුළුවන් උපරිමෙන් මම කරලා දෙනවා මේ වැඩේ. ඊට පස්සේ මගේ තියෙන අතිරේක දක්ෂපක්ෂකම්, මගේ තියෙන අතිරේක හැකියාව, අතිරේක දැනුමත් මම මේකට මෙහාට දෙනවා. මගේ සර්විස් සේවාව ලබා ගන්න කෙනාට. එතකොට එයාගේ දිශාව හෙට්ටිම දිශාවේ ඉඳලා උත්තර දිශාවට එනවා. මාරු වෙනවා. එතෙන්ට එන්න පුළුවන්. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝන්වස් මේ මට ප්‍රශ්නයක් අහන්න අවසරයි. මේ දැන් සෝන්වස්සේ අර වහල් ක්‍රමය, වැඩවසම් ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, සමාජවාදී ක්‍රමය වගේ දේවල් ගැන ඒවා මේ බුදුදහමේ ඉදිරිපත් කරන සමාජ ධර්ම වලට අනුකූල නැහැ කියලා කිව්වා. දැන් එතකොට එතන අපිට සඳහන් වුණා මේ විශේෂයෙන් බුදුදහමේ නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් දේවල් මේ අනිත්‍යතාව කියන පදනම මත කල්පනා කරන්න ඕනේ කියලා මේ සමාජ ක්‍රමවලටත්. එතකොට ඒයින් බලාපොරොත්තු වෙන්නේ දැන් අපි හිතමු මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් යටතේ කටයුතු කරත් ඒ ක්‍රමයක් අපිට අර ඒ අවශ්‍යතාවයන් අනුව වෙනස් කළ ගත යුතුයි කියන එකද එහෙම නැත්නම් එතකොට ඒක තමයි එක ප්‍රශ්නයක් මට අහන්න තියෙන. අනිත් ප්‍රශ්නේ තමයි මට අහන්න තියෙන මේ දැන් මෙතන දැන් මේ උත්තරා දිශාව සම්බන්ධයෙන් ගන්නකොට දැන් කාරණා 10ක් මෙතන මූලික පදනම විදියට සාකච්ඡා වුණා. ඔව්. ඒකෝට ඔය සමාජ ක්‍රමය කියන්නේ එමෙන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඒ අවස්ථාවෙන් අනුවට වෙනස් කළත් ඒ පදනම් වෙන කාරණා 10 ගත්තොත් එහෙම ඒ පදනම එහෙම පවත්වා ගන්න පුළුවන් කියලා. ඔව් ඒක හරි. ඒක හරි. දැන් ඔය අපි මහත්තයා කිව්ව මමත් කියපු අර ආකෘති වහල් ඊළඟට වැඩවසම් ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියලා ඔය ආකෘතිනේ. ඒ ආකෘති වල මේ ක්වොලිටිස් ගෙනියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඇත්තටම ආකෘති නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නිතරම ෆෝම්ලස්. ඒ කියන්නේ ආකෘති විරහිත එකක් ඒක. හැබැයි ක්වොලිටිස් තමයි බුදුරජාණන් වහන්සේ නිතරම ඉදිරිපත් කරන්නේ යම් යම් ගුණාත්මක භාවයන් හඳුන්වා දීලා
ආකෘති වෙනස් වුණාට මේ ගුණාත්මක භාවය අපිට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට කුමන ආකෘතියක් ඇතුලේ වුණත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියලා අපි කියමු. නැත්තම් වැඩවසම් ක්‍රමය හරි නැත්තම් සමාජවාදී ක්‍රමය හරි මොකක් හරි එකක් ඇතුලේ මේ ක්වොලිටිය දාපු ගමම්ම එතන අර දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධන්ති. එතන අර දුක්ඛ දෝමනස් උපායාස ටික අයින් වෙනවා. එතකොට අපි මෙතන අර ඒකයි මම කිව්වේ මේ එකක්වත් බෞද්ධ නෙමෙයි කියලා. ඒ ආකෘති බෞද්ධ වෙන්නේ නැහැනේ. මොකද බුදුහාමුදුරෝ ෆෝම්ස් හදන්නේ නැහැ. ඒ කියන්නේ ආකෘති හදන්නේ නැහැ. මොකද මේ ආකෘති හදලා පවත්වාගෙන යෑමක් බුදුදහමේ නැහැ. ඒවා අනිත්‍යයි. හැබැයි නිතරම ක්වොලිටිස් ටිකක් ගුණාත්මක භාවයන් ටිකක් සීල සමාධි ප්‍රඥා. ඕක තමයි අපේ ක්වොලිටිස්. ඉතින් ඒ ටික හඳුන්වා එතකොට එතනින් අපිට එතනින් අදහස් වෙනවද ඒ ගුණාත්මක භාවය කියන එක නිච්චයි කියන? නෑ. ගුණාත්මක භාවය ඉමස්මින් සති දන් හොතිනේ. මේක ඇතිගල්ලි ඇත නැතිගල්ලි නැතනේ. ඒ කියන්නේ අපිට ගුණාත්මක භාවය පිළිබඳ අවබෝධය ඇතිකල්ලි ඒ පිළිබඳව අපිට උනන්දුව ඇතිකල්ලි ගුණාත්මක භාවය ඇත. ඒක නැතිකල්ලි නැතනේ. එහෙම නැත්නම් ඒක නිත්‍ය සංඥාවක් නෑ. නමුත් මේ ගුණාත්මක භාවයන් දුක්ඛ නිරෝධයට උපකාරී වෙන බැවින් අපි ඒවා පවත්වාගෙන යනවා. නඩත්තු කරගෙන යනවා. ඒකයි. ඊට අවශ්‍ය දැනුමත් උනන්දුවත් ඇතිතාක් තමයි ඒවා පවතින්නේ නේ. ඔව් මම ඔය ප්‍රශ්නේ වඩාත් නැහුවේ සන්වාස දැන් අපේ මේ ඔය ලංකාවේ මේ කොන්ස්ටිටියුෂන් එක වෙනස් කරනවා කියන එක ඉතින් කීපවතාවක් කළා තියෙනවා. දැන් තවදුරටත් කරන්න කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වගේ තැනකදී පදනම විදිහට මේ දේවල් මේ ඇත්තටම ඔය අපේ අමාත්‍යවරුන්ට පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔව් ඇත්තටම දැන් මේගොල්ලෝ ෆෝම් එක වෙනස් කරනවා මිසක ක්වොලිටි එක ගන්න නැහැනේ. ක්වොලිටි එකට මේ ඒ කියන්නේ ක්වොලිටි ගැන කල්පනා කරලා නෙවෙයි ෆෝම් එක වෙනස් කරන්නේ. වෙනත් කල්පනා නිසා. ඔව්. ඉතින් මේගොල්ලෝ හිතනවා මේ ෆෝම් එක මේ ආකෘතිය වෙනස් කරපුවම හරියයි කියලා. දැන් ආකෘතිය නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම. මේ කොන්ස්ටිටියුෂන් එකට අනුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය කරන ක්වොලිටිස් අරගෙන නැහැනේ. ගුණාත්මක භාවයන් අරගෙන නැහැනේ. දැන් ඒ ගුණාත්මක භාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා නේද කොන්ස්ටිටියුෂන් එකක් තියෙන්නේ අපිට. අපි ව්‍යවස්ථාවක් හදාගන්නේ ගුණාත්මක භාවය ක්‍රියාත්මක කිරීම සඳහා. දැන් වෙලා තියෙන්නේ ගුණාත්මක භාවය කියන එක අතහැරලා දාලා ආකෘතිය අල්ලගෙන කතා කරනවා. මේ ආකෘතිය ආයි හදනවා. ඉතින් ආකෘතියක් හැදුවත් ආකෘතිය නෙමෙයි මේ ගුණාත්මක භාවයන් ටික පවා අපි කැප වෙන්න ඕන. ඒක ක්‍රියාත්මක කරන්නනේ. දැන් අපේ කැපවීම නැත්තම් විරිය නැත්තම් වායාමයේ නැත්තම් සම්මා වායාමයේ නැත්තම් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. දැන් මෙතන පුරවැසියත් දේශපාලඥයත් අපි මේ දෙකොල්ල නිකමට ගමු. නමුත් මේ දෙකොල්ලම එකම පිරිසක්. ඉතින් පුරවැසියත් දේශපාලඥයත් දෙන්නම මේ ගුණාත්මක භාවයන් ක්‍රියාත්මක කරන්න කැප වෙනවා නම් මේ ව්‍යවස්ථා සංශෝධන කියන ඒවා අපිට අත්‍යවශ්‍ය නැහැ. ඒ හැමතිස්සෙම මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්න අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගේන්න මේ ඕවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් බුදුදහමේ පෙන්නන්නේ අන්නේ කාරණේ. ඒතකොට මේ කියන මූලික ආචාර ධර්ම අපි මේ ව්‍යවස්ථාව විදිහට තියාගත්තොත් හරි පහසුයි. හරි පහසුයි. ඒක තමයි අවශ්‍යත්වය. දැන් රාජධර්ම දැන් බලන්න බුදුහාමුදුර රාජධර්ම කියන තැන පෙන්නන්නේ ගුණාත්මක භාවයන් ටිකක් මිසක විවස්ථාවක් නෙවෙයි. දැන් රාජා භවතු ධම්මිකෝ කියලා අපි කියන්නේ මේ ධම්මික කියලා කියන්නේ විවස්ථාව නෙවෙයි. ඒ රටවැසියත්
පාලකයොත් එකතු වෙලා ක්‍රියාත්මක කරගෙන යන මේ ගුණාත්මක භාවයන් ටික. ඒකට ගරු කරනවා, ඒක කඩ කරන්නේ නැහැ, ඒක රකින්නවා. ඒකනේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නිතරම ඉදිරිපත් කරේ ගුණාත්මක භාවයන් ටිකක්, ක්වොලිටිස් ටිකක් තමයි ඒකට ඉදිරිපත් කරේ. එහෙම නැත්නම් රාජ්‍යව හැටියට පාලනය වෙනවද? එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයේ හැටියට යනවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි ආකෘතියකින් යනවද? ඒ ආකෘතිය දිහා නෙමෙයි බුදුරජාණන් වහන්සේ බලන්නේ. ඒක ඇතුළට කොහොමද මේ ගුණාත්මක භාවයේ ටික, ගුණාත්මක භාවයන් ටික ඇතුළත් කරන්නේ කියලා. ඒක ඇතුළත් වුණා නම් ඔය ඕනම ආකෘතියක් පවත්වාගෙන යන්න පුළුවන් දුකෙන් තොරව, දුෂ්කරතා වලින් තොරව. එතකොට ඔය අපි දැන් කරන ක්‍රමයේ ඔය ව්‍යවස්ථා වෙනස් කරනවා කියලා දැන් කරන ඔය ආකෘතිය වෙනස් කිරීම නිකන් අර ඉස්සරහට කොටේ මාරු කරනවා වගේ වැඩක් තමයි මට. ඒක හරි. අතීසාරේට අමුඩේ ඉස්සරහට කොටේ. තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙමනම් අදට දහම්හමුව නිමා කරමු. මම හිතන්නේ අපි යොදාගත්ත කාල වේලාවත් ඉක්මලා තියෙන නිසා. එතකොට අපි මේ යථාභූත ඥාන දර්ශන කියන අපේ මාතෘකාවෙන් අපි කරගෙන යනු ලබන දහම් සංවාදයක්, දහම්හමුවක් මේ කරන්නේ. ඉතින් අපිට දැන් මේ පිළිබඳව යම් අවබෝධයක් ඇති වෙනවා. අපි උත්සාහ කරමු අපේ ජීවිත තුළ මේ ධර්ම ප්‍රතිපදාව පුළුවන් තරම් උපරිම තලයෙන් ක්‍රියාත්මක කරගන්න. ඒ වගේම සමාජගත කරගන්න පුළුවන් හැම වෙලාවෙම අපි උත්සාහ කරමු ඒක සමාජගත කරගන්න. ඒකයි මෙවැනි දහම් සංවාදයකින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අදත් සාධක සූත්‍රයක් හැටියට බුද්ධ දේශනාවක් හැටියට ගත්තේ මේ සිංහල සූත්‍රයමයි. එහි චද්දිසා පටිච්චාදන කියන කොටසේ 4 වෙනි දිශාව හැටියට සලකන කොටස තමයි අපි අද සැලකිල්ලට ගත්ත උත්තරා දිශා. මේ දිශාව හරි වැදගත්. උතුම් කියන අදහසත් එතෙන්ට ගන්න පුළුවන්. එතන හැම දෙයක්ම කෙරෙන්නේ අපේක්ෂා බලාපොරොත්තු රහිතව, මුදල් ගනුදෙනු වලින් තොරව, කල්යාණ මිත්‍රත්වයෙන් කෙරෙන වැඩක්. කෙනෙකුට උදව් උපකාර කර ගැනීම. ඉතින් මේ විදිහටයි මේ දිශාව පටිච්චන්න වෙන්නේ, දිශාව කේම වෙන්නේ, දිශාව අපපටිබය වෙන්නේ. ඉතින්දී බුදු පියාණන් වහන්සේ මූලික වශයෙන් ගුණාත්මක භාවයන් 10ක් ඉදිරිපත් කළා. ඉතින් 10 වුණත් ප්‍රමාණවත් මේ දිශාව කේම කරගන්න. හොඳයි අපි එහෙමනම් අද සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හෙට නෙවෙයි අනිද්දා නැවතත් අපේ සුපුරුදු දහම් හමුවට එකතු වෙන්න. අනිද්දා කියන්නේ 17 වෙනිදා. ඒ අදහසින් අද සදහම් හමුව අපි මෙසේ නිමා කරනවා. වෙනදා වගේම අපේ දහම් හමුවට එකතු වුණු කල්යාණ මිත්‍රයෝ සවන් දීමෙන් විතරක් නෙමෙයි අදහස් එකතු කිරීමෙන් බොහෝ දේවල් වලින් මේ කටයුත්තට එකතු වුණා. ඉතින් හැම දිනාටම ධර්ම දානය සිදු කිරීමෙන් ලැබෙන පුණ්‍ය ඵලයක් ඔබට හිමි වෙනවා. අපි හැමෝටම මේක හිමි වෙනවා. අපි මේ කරන්නේ ධර්ම දානයක්. ඒ වගේම අපි ධර්මාවබෝධය තුළින් අපි ඇති කරගන්න ඒ අවබෝධයේ ඒ පුහුණුව තුළින් අපිට අපේ ජීවිතවල දුක් දෝමනස්යන් දුරු කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ සියලු දේවල අවසාන ප්‍රතිඵලය, අවසාන නිමාව පරම ශාන්ත නිර්වාණ ධර්මය අපි හැම දිනාටම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට මේ ධර්ම අවබෝධය, මේ ධර්ම සාකච්ඡා, මේ ධම්ම හමුව උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමස්කාර. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං කිත්තං දුර්ලභේ වරණං සක්පතිතං ලෝකං සාරිපුත්තාදිතේරාණං ආගතං ප්‍රතිපත්තිය සදා සීල දයාවන්තං සුද්ධ සාදු
සාදු තෙරුවන් සරණයි සුවපත් වේවා